හරි අපි එහෙනම් පුනරීක්ෂණ පාඨමාලාවේ දෙවනි දවසේ තමයි මේ ආරම්භ වෙන්නේ. ඒ දෙවනි දවසේ ඔබට මම සපයලා දීපු ටියුට් එකේ විභාගයට පෙර විභාගයේ දකිමු කියන තේමාව යටතේ ඔබ වෙනුවෙන් සංවිධානය කරන ලද අනුමාන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අනුමාන වශයෙන් අපි සාකච්ඡා කරනවා. ඒ නිසා ඔබට ඉතාම වැදගත් වෙනවා මේ ප්‍රශ්නාංක 7 දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නාංක 7 පෙරහුරුවේ තමයි අපි රැඳී අද දවසේ නම් දෙවෙනි දවසටත් අපේ පුනරීක්ෂණ පන්ති අපි ආරම්භ කරනවා. ඔබට අද දවසේ හදන්න තියෙන්නේ දෙවෙනි ගාණෙන් තමයි පටන් ගන්න තියෙන්නේ ප්‍රශ්නාංක 2. හරි අපි බලමු. ප්‍රශ්නාංක 2 තියෙන දිත්ත සටහන් ක්‍රමය යනුවෙන් අදහස් කරන්නේ මොකක්ද? දිත්ත සටහන් ක්‍රමය පුතේ ඔබට උගන්වන්නේ 10 වසරේ. එතකොට ඔබ සාර්ථක පිළිතුරක් මෙතනදී දීලා තියෙනවනේ මොකක්ද මේ දිත්ත සටහන් ක්‍රමය කියන්නේ මොකක්ද කියන කාරණා. එතකොට මේ සාර්ථක නිශ්චිත උත්තරයක් මෙතෙන්ට ඔබ ලබා දිය යුතු වෙනවා. ඒ නිසා මොකක්ද එනම් පුතේ දිත්ත සටහන් ක්‍රමය කියන්නේ? ඔබ දන්නවා යම්කිසි යම් ගනුදෙනුවක දිත්ත බලපෑම හර සහ බැර වශයෙන් ගිණුම් දෙකක අපි සටහන් කරනවා එකම අවස්ථාවේ. නේ? අන්නේ ක්‍රමවේදය අපි හඳුන්වනවා දිත්ව සටහන් ක්‍රමය කියලා. ඒ නිසා ඔබ කියන්න ඕනේ දිත්ව බලපෑම එකම වෙලාවේ ගිණුම් දෙක හර සහ බැර වශයෙන් සටහන් කරනවා නම් අපි කියනවා මේක දිත්ව සටහන් ක්‍රමය. පැහැදිලිනේ? හරි. ලියපු නැති අය දරුවෝ ලියා ගන්න. ගනුදෙනුවක දිත්ව බලපෑම පෙන්වුම් කිරීම සඳහා ගනුදෙනුවක දිත්ව බලපෑම පෙන්වුම් කිරීම සඳහා ගනුදෙනුවක දිත්ව බලපෑම පෙන්වුම් කිරීම සඳහා එකම වටිනාකම වෙනුවෙන් ගනුදෙනුවක දිත්ව බලපෑම පෙන්වුම් කිරීම සඳහා එකම වටිනාකම වෙනුවෙන් හර සහ බැර වශයෙන් සටහන් නැතිවන පරිදි හර සහ බැර වශයෙන් සටහන් නැතිවන පරිදි හර සහ බැර වශයෙන් සටහන් නැතිවන පරිදි ගිණුම් තැබීමේ ක්‍රමය දිත්ව සටහන් ක්‍රමයයි. දිත්ව සටහන් ක්‍රමයයි. හරි. එහෙනම් දෙවනි කොටස ලෙජරේ ඇති ගිණුම් වර්ග කීයද? ලෙජරේ ඇති ගිණුම් වර්ග කීයද? ඒවා මොනවාද? ඉතින් මේවා 10 වසරේදී තමයි ගන්නන්නේ. ඉතින් 10 වසරේ දැනුම. නේ? මේ 10 වසරේ දැනුම. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබ මේවා පිළිබඳ විශේෂ අවධානය යොමු කරන්න ඕන මේ 10 වසරේ විෂය කරුණු පිළිබඳව. හරි කියන්න බලන්න පුතේ ලෙජරේ තියෙන ගිණුම් වර්ග කීයද? ගිණුම් කරන මූල ධර්මයට අපි කියන්නේ ගිණුම් වර්ග 5යිනේ. වත්කම් ගිණුම, වගකීම් ගිණුම, ආදායම් ගිණුම, වියදම් ගිණුම, හිමිකම් ගිණුම. එහෙනම් ලෙජරේ තියෙන ගිණුම් වර්ග 5යි. ඒවා මොනවද කියලා අහුවොත් වත්කම්, වගකීම්, ආදායම්, වියදම්, හිමිකම් වශයෙන් ඔබ ඉදිරිපත් කළ යුතු වෙනවා. ප්‍රශ්නාංක 2 දෙවනි කොටසේ තියෙනවා අපිට හදාන්න තියෙන්නේ රන්තරු ක්‍රීඩා සමාජයේ 2019 12/31 දිනෙන් අවසන් වර්ෂයේ ආදායම් ප්‍රකාශනය පිළියෙල කිරීම. එතකොට මේ දීලා තියෙන්නේ ලාභ නොලබන සංවිධානයේ ලාභ අරමුණු කර නොගත් සංවිධානයක අවසාන ගිණුමක් තමයි මේ දැන් හදාන්න තියෙන්නේ. ඒ අවසාන ගිණුම් දෙකක් අපිට හදාන්න තියෙනවා.
ලාභ අරමුණු කර නොගත් සංවිධානවල ලැබීම් ගෙවීම් ගිණුම සහ ආදායම් ප්‍රකාශනය. ඉතින් මේ ගිණුම් දෙකෙන් එකක් මේ ගණනයෙන් හදන්න තියෙනවා. අපි එහෙනම් ඒ ගානට යමු. හරි. දැන් පුතේ මේ ගානේදී ඔබ දන්නවා තියරි කතා කරද්දී අපි කිව්වා මේ ගණන් හදද්දී මේ කරන්න තියෙන කාරණේ කරද්දී අතිරේක තොරතුරු වලින් තමයි ගණනට ප්‍රවිෂ්ඨ වීම කරන්නේ. ඉතින් මේ ගානේත් ඒ විදිහටමයි අමතර තොරතුරු කියලා දෙකක් දීලා තියෙනවා. මේ අමතර තොරතුරු වලින් තමයි මේ ගණනට පිවිසෙන්නේ. ඊට පස්සේ තමයි දීපු තොරතුරු අපි අතුලත් කරන්න යන්නේ. ඒ නිසා හදන්න තියෙන්නේ ආදායම් ප්‍රකාශනය. එහෙනම් අපි ආදායම් ප්‍රකාශනය හදමු. කාගේ ව්‍යාපාරය? අන්තර් ක්‍රීඩා සමාජයේ. දෙදස් 19 12 දින අවසන් වාර්ෂිකය සඳහා ආදායම් ප්‍රකාශනය. ඉස්සෙල්ලා ආදායම් ඇතුළත් කරන්න. ඊට පස්සේ වියදම් ඇතුළත් කරන්න. ආදායම් වියදම් අතර වෙනස ලාභ අරමුණු කර නොගත් සංවිධානයක් නිසා මෙතන ආදායමට වඩා වියදම අඩු වුණොත් අතිරික්තයක් එයි. ආදායමට වඩා වියදම වැඩි වුණොත් ඌනතාවයක් එයි. හරිද? ඒ වගේම තමයි ලාභ නොලබන සංවිධානවල මේ පිළිල කරන ආදායම් ප්‍රකාශනයක් උදේ හදන්නේ උපචිත පදනම යටතේ. උපචිත පදනම කියන්නේ සමස්ත කාලච්ඡේදයට අදාළ වියදම සහ ආදායම ගලපන්න ඕන කියන කතාව තමයි මෙතනදී අපි අවධානය යොමු කළ යුතු වෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න. ආදායම් ප්‍රකාශනය හදාන්නේ උපචිත පදනමට අනුව. ඒ නිසා උපචිත පදනම කියන්නේ ආලච්ඡේදයට යන ආලච්ඡේදයේ ආදායම ආලච්ඡේදයට අදාළ වියදම ගලපන මේ ප්‍රකාශ කිරීම කළ යුතු වෙනවා. හරි. බලමු. අපි අතිරේක තොරතුරු වලට යමු. අමතර තොරතුරු. ගෙවිය යුතු සංග්‍රහ වියදම් රුපියල් 2000යි. ගෙවිය යුතු කියන්නේ ගෙවන්න තියෙනවා කියන කතාව නෙවෙයි. ගෙවන්න තියෙනවා සංග්‍රහ වියදම. ඒ කියන්නේ මේ 2019 වර්ෂය වෙනුවෙන් තවදුරටත් ගෙවන්න තියෙනවා මේ අන්තර් ක්‍රීඩා සමාජයේ සංග්‍රහ වියදම් විදියට රුපියල් 2000. අපි බලමු කොච්චර ගෙවලද කියලා. ඒ තොරතුරු අපිට දීලා තියෙන උඩ. සංග්‍රහ වියදම් රුපියල් 4000ක් ගෙවලා. ඔන්න බලන්න පුතේ. ගෙවලා තියෙන්නේ 4000යි. ගෙවන්න තියෙනවලු තව 2000ක්. එහෙනම් ඔබ දන්න උපචිත සංකල්පයෙන් අවධානය යොමු කරන්නේ අවධාරණය කරන්නේ කාලච්ඡේදයට අදාළ ටික කලපන්න ඕන කියන දේ. එහෙනම් කාලච්ඡේදයට අදාළ වෙන්නේ ගෙවපු 4000යි ගෙවන්න තියෙන 4000ත් මේ වර්ෂයේ මේ ගිණුම් කාලච්ඡේදයට තමයි අදාළ වෙන්නේ. ඒ නිසා එහෙනම් මේ දෙක එකතුව තමයි අපි වියදමක් විදියට හඳුනාගන්නේ සංග්‍රහ වියදම්. එහෙනම් මෙතන අපි සංග්‍රහ වියදම් කියලා ආරදාහයි ගෙවන්න තියෙන 2000යි රුපියල් 6000ක් ඇතුළත් කළ යුතු වෙනවා. රුපියල් 6000. ඔන්න පළවෙනි ගැලපුම. දැන් සංග්‍රහ වියදම් උඩ එක ගත්තා. ඒකට හරි ලකුණක් දාගන්න නැත්නම් ඊළඟට අයිපා ගණනය කිරීම වේවි. කියවගෙන එනකොට ආයි පහු මුලට ගිහිල්ලා නේ. හරි ඊළඟට. ක්‍රීඩා උපකරණ වාර්ෂිකව 110 බැගින් ෂෙය කරනු ලැබේ. අන්න එතකොට පුතේ ක්‍රීඩා උපකරණ ෂෙය කියන්නේ වත්කමක වටිනාකම අඩුවීමනේ ෂෙය කරනවා කියන්නේ. අපි 11 වසරේදී වෙනම පාඩමක් තියෙනවා ෂෙය පාඩම. අපි එතෙන්දී
සාකච්ඡා කරා ඔබට මතකයි ෂය ගැලපුම් කරානේ ගැලපුම් සටහන. එතකොට ෂය කරනවා කියන්නේ වත්කමක වටිනාකම අඩු වීම. එහෙනම් මේ ක්‍රීඩා උපකරණවල වාර්ෂික 110 බැගින් මේක ෂය වෙනවා. එහෙනම් ක්‍රීඩා උපකරණ කොච්චර තියෙනවද බලමු. ක්‍රීඩා උපකරණ මිලට ගැනීම ක්‍රීඩා උපකරණ මිලට ගැනීම තියෙනවානේ. සමාජීය මුදල් ක්‍රීඩා උපකරණ මිලට ගැනීම 10000. ඔව්. ක්‍රීඩා උපකරණ මිලට අරගෙන තියෙනවා රුපියල් 10000. හරිද? ක්‍රීඩා උපකරණ මිලට අරගෙන තියෙනවා රුපියල් 10000ක. එහෙනම් ෂය හොයාගන්න මේක 110ක් බැගින් ෂය කරන්න ඕන. එහෙනම් කීයද? 10000ට 110ක් කියන්නේ අග බිඳුවයි වෙන එක විතරනේ නේ. මනෝමය සුළු කරගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අන්න ෂය වියදම ක්‍රීඩා උපකරණ ෂය. දාහයි. ෂය ගලපුවා. දැන් ක්‍රීඩා උපකරණ ගත්ත කියලා තියෙනවනේ පුතේ. ක්‍රීඩා උපකරණ ගත්තාම ඒක සල්ලි යන නිසා වියදමක් විදිහට අපි දානවද? මොකද කරන්නේ? ක්‍රීඩා උපකරණ ගැනුම් වියදමක්ද? ඒ නිසා මෙතනදී ගොඩක් අය වරද්ද ගන්න තැනක් වත්කමක් නේ පුතේ ක්‍රීඩා උපකරණ කියන්නේ වත්කමක්. එතකොට වත්කමක් මිලට ගත්තාම ඒක වියදමක් විදිහට සටහන් කරොත් වැරදි. ඒ නිසා ක්‍රීඩා උපකරණ කියන්නේ වත්කමක්. ක්‍රීඩා උපකරණ ගත්තාම දිත්ත සටහන තමයි පුතේ මුදල් යනවා. මුදල් කියන වත්කම අඩු වෙන නිසා මුදල් ගිණුම බැර ක්‍රීඩා උපකරණ ගිණුම හර. ඔබ ක්‍රීඩා උපකරණ මෙතන වියදමක් විදිහට සටහන් කරොත් වැරදි. ඕනම වත්කමක් මිලට ගත්තොත් ඒක නේ ගැනුම් කියලා තිබුණාට වියදමක් විදිහට ඔබ සටහන් කරොත් සම්පූර්ණ වැරදි. වත්කමක් නේ. එතකොට ඔබ වියදමක් විදිහට මේක හඳුනගෙන. ඒ නිසා ක්‍රීඩා උපකරණ ගැනුම් මේකේ සටහන් කරන්නේ නැත. හරි. එහෙනම් ඊළඟට යමු. සමාජීය මුදල් ගලපුම්. රන්තරු ක්‍රීඩා සමාජයේ සමාජික සංඛ්‍යාව 150ක් වන අතර මේ රන්තරු ක්‍රීඩා සමාජයේ සමාජික සංඛ්‍යාව 150ක් වන අතර එක් අයෙකුගේ වාර්ෂික සමාජික ගාස්තුව 200යි. මේ එක්කෙනෙක්ගේ වාර්ෂික සමාජික ගාස්තුව 100යි. හරිද? 200කි. 2019 වර්ෂයේ ලැබීම් හා ගෙවීම් වලට අදාළ තොරතුරු පහක් දැක්වේ. එහෙනම් පුතේ සමාජිකයෝ 150 නම් සමාජිකයෙකුගේ වාර්ෂික සමාජික ගාස්තුව 200 නම් ගිණුම් කාලච්ඡේදයටම අදාළ මේ සමාජික මුදල සියලුම දෙනා අනිවාර්යෙන් ගෙවුවත් නැතත් සමාජික මුදල් ආදායම විදියට අපි අතුලත් කරන්න ඕනේ. මේක ආදායම උපජිත පදනම. අපිට ගෙවුවද නැද්ද කියලා අදාළ නැහැ. වෙන සමාජිකයෝ 150යි 200ෙන් ගුණ කරාම එනව රුපියල් කීයක්ද? 0.3යි 15 වරක් 2 30යි 30000. මෙන්න සමාජික මුදල් ලැබීම කාලච්ඡේදයට අදාළ සමාජික මුදල් ලැබීම සමාජික මුදල් රුපියල් 30000යි. හරිනේ. දැන් ඔබට මෙතන සමාජික මුදල් මේකේ තියෙනවා පුතේ 28000යි කියලා. ඒ කියන්නේ මේ රන්තර ක්‍රීඩා සමාජයේ පුතේ සමාජික මුදල් ලැබිලා තියෙන්නේ රුපියල් 28000. හැබැයි මේක දැම්මුත් වැරදි. මේක දාන්නේ ලැබීම් ගෙවීම් ගිණුමට නම් හර කරන්න පුළුවන්. ලැබිච්ච ටික විතරයි ලැබීම් ගෙවීම් ගිණුමේ දාන්නේ. ඔබට ආදායම් ප්‍රකාශනය විතරයි හදන්න කියලා තියෙන්නේ. ඒ නිසා ආදායම් ප්‍රකාශනයේ කාලච්ඡේදයටම දාලා 30000 දාන්න ඕන. මේ 28000න් අදහස් වෙන්නේ එක්කෙනෙක්ගෙන් මාසිකව සමාජික ගාස්තුව වාර්ෂික සමාජික ගාස්තුව 200යි කියන්නේ රුපියල් 2000ක් අඩු වෙලා කියන්නේ 10 දෙනෙක් සමාජික ගාස්තු ගෙවලා නැහැ කියන එක තමයි කියන්නේ. ගෙව්වේ නැත්නම් මුදල් ලැබෙන්නේ 28000. ඒක අපි ලැබීම් ගෙවීම් ගිණුම හදන්න කිව්වනම් ඒකට ලැබිච්ච ටික හර කරනවා. හැබැයි උපජිත සංකල්පයට මේ ආදායම් ප්‍රකාශය හදන නිසා ලැබුණත් නැතත් කාලච්ඡේදයට අදාළ මේ ටික අපිට ලැබිය යුතුයි. හරි. ක්‍රීඩා උපකරණ ගැනුම් වියදමක් නෙවෙයි ගන්න වත්කම. ඒක අපිට අර ෂෙයා හොයා ගන්න තමයි දීලා තියෙන්නේ. ක්‍රීඩා පිටි පාලක වේතන වියදමක් 12000යි. ක්‍රීඩා පිටි පාලක වේතන 12000යි. වියදමක්. පරිත්‍යාග ලැබීම් ආදායමක් නේ.
පරිත්‍යාග ලැබීම. පරිත්‍යාග ලැබීම රුපියල් 5000යි. විදුලි ගාස්තු 6000යි වියදම. විදුලි ගාස්තු 6000යි. සංග්‍රහ වියදම ගත්ත 4000 ගැලපුම් කරා. ජල ගාස්තු 3000යි. එහෙනම් ආදායම් ප්‍රකාශනයේ අතිරික්තය වුණතාවය ඔය මෙතන 35000යි. මේ 35000න් අඩු කරන්න මේ වටිනාකම් ටික එකතුව. 0.0.0යි 6යි 7යි 9යි 9යි 15යි 3යි 18න් 8 එකක් ඉතිරි 2 28000න් 35000යි. දැන් ඔබට පේනවා ආදායමට වැඩි වියදම අඩු නිසා මෙතන රුපියල් 7000ක් එනවා. මේකට අපි හඳුන්වනවා අතිරික්තය කියලා. මේ වගේ විභාගෙදි බලනකොට මෙතන ලාභය කියලා ලියනවා. ළමයිට සිහි නැහැ. නේ? සමහර දරුවෝ මෙතන ලාභය. ඉතින් මේ ලාභ අරමුණු කර නොගත් සංවිධානවල අවසාන ගිණුම ආදායම් වලින් වියදම් අඩු කරාම අර හුරු නිසා මෙතනත් ලියනවා ලාභය නැත්තම් අලාභය කියලා නේ. එතකොට වැරදි පුතේ. ලකුණු ලැබෙන්නේ නැහැ ඔබට. එතන උත්තරේ හරි වුණත් මේ වචනේ පාවිච්චි කරලා නැත්තම් හරියට ලකුණු ලැබෙන්නේ නැහැ. ඒ නිසා බොහොම සැලකිල්ලෙන් භාවිතා කරන්න ඕන. දැන් ආදායම් ප්‍රකාශනය හදනවා නම් ලාභ අරමුණු කර නොගත්තේ ඒක අතිරික්තය නැත්තම් උන්නතාවය. ඒ වචනේ අතිරික්තය වෙන්නේ ආදායම වැඩි වුණොත් වියදමට වඩා. ආදායමට වඩා වියදම ඉහළ ගියොත් උන්නතාවයක් බවට පත් වෙනවා. හරි. මම හිතනවා ගාන ඔබ හදන්න නැති කියලා බලන්න චෙක් කරගන්න ඔබේ ගාන. හදපු ගාන අපි ඊළඟ ගානට යන්න විනාඩි 2ක් විතර දෙන්න. හරි. අපි යනවා ඊළඟ ටියුට් එකේ දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටසටනේ. තුන්වෙනි කොටසට දෙවෙනි කොටසට. 3 අවසාන ගිණුම තියෙනවා. ඔන්න දැන් ඊළඟට එන්නේ ලාභ අරමුණු කරගත් සංවිධානයක අවසාන ගිණුම. අනේව ගෙනල් ලාභ තමයි තියෙන්නේ. ලාභ අරමුණු කරගෙන යන්නේ වනේ. හරි. බලමු. නිමේෂාගේ ව්‍යාපාරයේ 2019 3.31 දිනට පිළිවෙල කළ ශේෂ පිරික්සුම පහත දැක්වේ. එතකොට ඔබට තියෙන්නේ වර්ෂය සඳහා 2019 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශනයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයයි පිළිවෙල කරන්න. හරි. එහෙනම් ගාන රූල් කරගන්න ඉක්මනට. ඔය ලාභ හෝ අලාභ ප්‍රකාශනය ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය මේ දෙකම එක සැරේ රුම් කරන්න ඕන දෙසරකට හදාන්න එපා නේ ඒක ගණන් අපි තියරි වලදී පැහැදිලිව අවබෝධ කරගත්ත නැත්නම් ඔබට මේකට අසීමිත වෙලාවක් යනවා ඔබ මේක අවස්ථා දෙකකදී හදාන්න ගියොත් ගැළපුම් ටික කරගන්න හැකියාවක් ලැබෙනවා ඒ නිසා ස්ක්‍රෝල් කරගන්න ලාභ වලාභ ප්‍රකාශනය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ගන්න හදපු නැති දරුවෝ
ලියා ගන්න මෙතන කාගේද ව්‍යාපාරේ නිමේෂගේ ව්‍යාපාරේ ගිණුම් කාලක්ෂේදය ලියන්න 2019 3යි 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා කියලා ඕන ලියන්න. දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශනය ලකුණු භාගයක් ලැබෙනවා. ඔබ මෙතන ගිණුම් කාලච්ඡේදෙත් එක්ක දිනෙන් අවසන් වර්ෂය සඳහා කියලා ලියලා තියෙනවා. ඊළඟට නිමේෂාගේ ව්‍යාපාරයේ මේකෙදි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියන්නේ 2019 3යි 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. ඒකට උඩ ලකුණු භාගයක් හිමි වෙනවා. දිනෙන් අවසන් වර්ෂය සඳහා කියලා ලියලා තියෙන ඕන ලාභ අලාභ ප්‍රකාශනය මෙතන 2019 3යි 31 දිනට මූල්‍ය තත්ත්වය කියලා තියෙන්න ඕන. දැන් මේ ආකෘතිය අපි හදා ගන්න ඕන. ගණන හදන්න කලින් මේ විකුණුම් ආදායම උඩින්ම අඩු කරන්න විකුණුම් පිරිවැය යනවා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ උඩින් ජංගම නොවන වට්ටම් මෙතන පෙන්වන්න ඕන පිරිවැය සමුච්චිතසය ධාරණාගය. මෙතන පිරිවැය ජංගම නොවන වට්ටම් වල සමුච්චිතක්ෂය කියන්නේ ඡේදයෙන් කිරීම පිළිවිලි ශේෂය ඒ ගණන් හදන කාලක්ෂයේදී අවසාන දිනයට මෙතන සුද්ධාගය නැත්තම් ධාරණාගය. සුද්ධාගය කියලා කියනවා ධාරණාගය කියලා කියනවා. ඊට පස්සේ ජංගම නොවන වට්ටම් වල යටින් ජංගම වට්ටම් අපි හඳුනාගමු. ජංගම වට්ටම්. තොර ජංගම නොවන වට්ටම් සහ ජංගම වට්ටම් දෙකේ එකතුව අපිට මෙන්න මෙතෙන් කියනවා මුළු වට්ටම්. ඒතකොට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පෙන්නන්නේ වත්කම් හිමිකම් සහ වගකීම් වල තත්ත්වය. එහෙනම් මෙතෙන් දෙනකොට මුළු වත්කම් මේ ටිකේ හිමිකම් සහ වගකීම් මෙතනින් පළලයක්. හිමිකම් සහ වගකීම්. හිමිකමට මෙතන ඉඩක් තියලා ඊට පස්සේ වගකීම් අපි ජංගම නොවන වගකීම්. ඊට පස්සේ ජංගම වගකීම්. ඊට පස්සේ මේ ඔක්කොගේම එකතුව ජංගම මුළු හිමිකම් සහ වගකීම් වල එකතුව. මුළු හිමිකම් සහ වගකීම් වල එකතුව. මෙතනින් අපි ලියනවා මුළු හිමිකම හා වගකීම්. මුළු හිමිකම් හා වගකීම්. එතකොට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ අවසානදී ගන්න හැදුවා මුළු වත්කම් වලට සමානයි මුළු හිමිකම් සහ වගකීම්. මතකයි විරුද්ධ කරන සමීකරණේ වත්කම් සමානයි හිමිකම් දර වගකීම්. ඔය සමීකරණය තමයි තහවුරු කරන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ තියෙන වත්කම් වගකීම් හිමිකම් වල තත්ත්වය. එතකොට විරුද්ධ කරන සමීකරණේ නැවතත් තහවුරු වෙනවා. වත්කම් වල අගයට හිමිකම් සහ වගකීම් වල අගය සමාන වෙන්න ඕන අපි ගන්න හරියට හැදුවහම. හරි. ඔය විදිහට ආකෘතිය හදා ගන්න ඕන මතකයෙන් ඊට පස්සේ ගාන ඉතින් අතිරේක තොරතුරු වලින් තමයි මේ ගානේ අපි තරන්ට ප්‍රවිෂ්ඨ වෙන්නේ. අතිරේක තොරතුරු ඉස්සර වෙලා අපි සාකච්ඡා කළා.
යුතු වෙනවා. දැන් මම මේ ගාන සාකච්ඡා කරගෙන යනවා. දැන් කෙනෙකුට ගණන හදලා නැත්නම් පොඩ්ඩක් වේගෙ වැඩි වගේ දැනෙයි. ඒ කියන්නේ ඔබ ගාන හදපු නැති නිසා. දැන් මම හිතනවා ඔබ ගාන හදන්න නැති කියලා උපකල්පණයෙන් තමයි මම ගාන මේ සාකච්ඡා කරගෙන යන්නේ. එතකොට ඔබට වැරදි ටික චෙක් කරගන්න විතරයි තියෙන්නේ. නමුත් ඔබ ගාන හදලා නැත්නම් මට පොඩ්ඩක් කියන්න මම තව පොඩ්ඩක් වේගය අඩු කරලා මේ ගාන සාකච්ඡා කරන්න මම විශ්වාස කරනවා. ඉතින් ගිය සතියේ ටියුට් එකේ මේ ගාන අද දවසේ ඔබ හදාගෙන එන්නේ නැති කියලා. ඉතින් මේ පරමාර්ථය උඩ තමයි මම සාකච්ඡා කරන්නේ. ඔබ හැදුවේ නැත්නම් අනිවාර්යයෙන්ම මම හදාන්න කලින් අතිරේක තොරතුරු ටිකවත් එක්ක කරන්න ඕන මූල්‍ය ප්‍රකාශන වලට. හරිද? ගැටලුවක් නැහැ නේද? මම සාකච්ඡා කරගෙන යනවා ගාන. ටියුට් එක සමහර අයට ටියුට් එක සමහර විට නැති වෙන්නත් පුළුවන්. හැබැයි ගෲප් එකට ගාන දාලා ඇති. කොහොම හරි ලියාගෙන හරි print එක ගන්න බැරි වුණා නම් ගණන ලියාගෙන හරි ඔබ හදන්න ඕන. ඔබ කැපුණොත් තමයි ඒකේ ප්‍රතිඵල ඔබට ලැබෙන්නේ. ඒ නිසා ඔබගේ ප්‍රතිඵල වැඩි කරන්න හෝ අඩු කරන්න කිසි කෙනෙකුට හැකියාවක් නැහැ. ඒක තීරණය වෙන්නේ ඔබ මේ මාස 5 තුල දරන උත්සාහය අනුව තමයි මේ ප්‍රතිඵල කුමක්ද කියලා තීරණය වෙන්නේ. ඒ නිසා ඔබ මාර්තු මැයි මාසේ විභාග ලියනකොට මැයි මාසේ අවසාන වෙනකොට විභාගය ලියලා ඉවරයිනේ. මාස දෙකක් ඇතුළත ඔබට ප්‍රතිඵල ලැබෙනවා. නිසා කෙටි කාලීනව ඔලෙවල් ප්‍රතිඵල මෙවර ලැබේ. ඒ නිසා ලොකු කාල සීමාවක් යන එකක් නැහැ. ඒ නිසා ඔබට කරන්න තියෙන්නේ මේ මාස 5 තුල උපරිම වැඩ කරන්න. හැම විෂයකම. හරිනේ? හොඳයි. බලමු දැන් යනවා මම අතිරේක තොරතුරු ටිකට මේ ගන්න. ගැලපුම් සටහන්. ඉතින් ගැලපුම් සටහන් ටික අල්ල ගන්න. විභාගයේ ගැලපුම් සටහන් 6ක් නේ අපි කතා කරන්නේ. ගැලපුම් සටහන් 6යි. තියරි වශයෙන් කතා කරනවා. ඡය පිළිබඳ කතා කරනවා. බෝල් ණය පිළිබඳ කතා කරනවා. උපජිත වියදම් ගැන කතා කරනවා. උපජිත ආදායම් ගැන කතා කරනවා. එතකොට ඔය ගැලපුම් සටහන් 4 සහ අවසාන තොගය ගැලපුමක් නේ. දෙකේම යනවනේ ගැලපුම් කියන්නේ ඒකනේ. ලාභ ඒ වටිනාකම යනවා මූල්‍ය තත්ත්වයටත් එනවා. ඒ වගේම ශේෂ පිරික්සුමේ බැංකු ණය තියෙනවා නම් ප්‍රතිශතයකුත් එක්ක එතනත් ගැලපුම් සටහනක් බවට පරිවර්තනය වෙනවා. ගැලපුම් සටහන් 6 හතරක් ඔබට අනිවාර්යයෙන්ම ගානන එනවා. හරිනේ? 2016 පටන් ගත්ත මේ වර්ෂයේ පුරාවටම ආපු පේපර් වල මේ ගාන ආවා. හොඳයි පුතේ. ඒ නිසා අනිවාර්යෙන් ඔබ වැඩ කරලා මේ ඉතාම පහසු දේවල් වේගය හදාගන්න යුතුයි. ඔබගේ ප්‍රශ්න වලට පිළිතුරු සැපීමේ වේගය නැත්නම් ඔබට වෙන්නේ මොකක්ද? වැඩ ටික හරියට කරගන්න බැරි වෙනවා කාල සීමාව තුල. එතකොට ඔබ කොච්චර හොඳට ඔබට පේපරේ ලේසි වුණත් අවසානයේදී ඔබ විභාග ශාලාවෙන් එළියට එන්නේ වෙලාව මදි වුණා. පේපරේ නම් ලේසි වෙලාව මදි වුණා. ඒ තමයි ඔබ හරියට ගණනක් හදලා වේගය හදාගත්තේ නැහැ. පුරුුනේ නැහැ. ඒ නිසා ඒ ප්‍රමාදය ඇති වෙන්න කලින් තමයි මේ දක්ෂ දේවල් කියන දේවල් ළමයි කියන්නේ. විභාග ශාලාවල ඉද්දී ළමයිගේ මුවින් පිටවන අදහස් තමයි මේ කියන්නේ. ඔබට මේක දැනෙන්නේ ඔබ විභාග ශාලාවෙන් එළියට එන දවසේ. එදාට ඔබ කියයි ගණන් පේපරේ නම් ලේසි හදාගන්න වෙලාව මදිනවා. කොමර්ස් පේපරේ නම් ගොඩක් ලේසි මට වෙලාව මදිනවා. ඇත්තටම ඒ වෙන්න හේතුව තමයි වැඩ කරන්නේ පේපරේ ලේසි කොට වෙලාව කරගන්න බැරි වුණා මේ වෙලාව තුල. ඔක බොහෝ අය කියන කතාවක්. ඒ නිසා මේ වගේ දේවල් ඔබේ මුවින් පිට නොවෙන්න තමයි මේ උපදෙස් දෙන්නේ. ඒ නිසා ඒව හරියට අවධානය යොමු කරලා මේ කියන දේවල් කෙරෙහි විශේෂ අවධානය යොමු කරලා වැඩ කරන්න. දැන් මම එනම් මේ ගානේ යනවා අතිරේක තොරතුරු වලට. ඉස්සරහම දෙන 2019 3.31 දිනට භාණ්ඩ තොගය 10 තමයි. එතකොට ඔබ දන්නවා මේ ගිණුම් වර්ෂය ඉවර වෙන්නේ 2019 3.31කින්. එහෙනම් මේ අවසාන තොගය වර්ෂයේ අවසාන තොගය. අවසාන තොගය ගැලපෙනවා විකුණුම් පිරිවැය ගණනය කරනකොට සහ විකුණුම් පිරිවැය ගණනය කරනකොට සහ අවසාන තොගය අපිට අවශ්‍ය වෙනවා. අපි හඳුනගන්න වක්කමක් එක. මෙතනින් අඩු කරන්න අවසාන තොගය. විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැයක් එනවනේ ඒක අවසාන තොගය අඩු කරන්න. අවසාන තොගය මේකේ තියෙනවා පුතේ රුපියල් 10000. මෙන්න වරහන් තුන දාන්න එක අඩු වෙන බව පෙන්නන්න.
ඒ වගේම අවසන් තුගය කියන්නේ ඉහළම ද්‍රවශීලතාවයෙන් අඩුම ද්‍රවශීලතාවයෙන් ඇති වත්කමක්. ඒ නිසා ජංගම වත්කම් පෙළගස්වන්නේ අඩු එකේ ඉඳලා වැඩි එකට. ද්‍රවශීලතාවයේ අඩු එකේ ඉඳලා වැඩි එකට. එහෙනම් අඩුම ද්‍රවශීලතාවයෙන් යුක්ත වත්කම තමයි අවසාන තුගය. මම මේක දානවා දෙවෙනි තීරුවට 10. ඔන්න බලන්න පුතේ. ඔන්න අවසාන තුගය ගැලපෙන විදිය මතක තියාගන්න. විකුණුම් පිරිවැය ගණනය කරනකොට ආරම්භක තුගය, ගැනුම්, ගෙනීමේ කුලි, පැටුම් ගාස්තු මේ ඔක්කොගේම වටිනාකම එකතු වුණාට පස්සේ අපි කියන විකිණීමට ඉදිරිපත් කරලා තියෙන භාණ්ඩ තුගයේ පිරිවැය. විකිණීමට ඉදිරිපත් කරලා තියෙන භාණ්ඩ වල පිරිවැයෙන් අවසන් තුගය අඩු කරන්න. ඒ නිසා මේ ටික ඉඳ තියලා අවසන් තුගය මෙතන සටහන් කරගත්තා. ඒ වගේම තමයි ජංගම වත්කම. කෙටි කාලීන වත්කම අවසාන තුගය. එහෙනම් ජංගම වත්කම වල මේක නිරූපණය කළ යුතුයි. ඔන්න ස්ථාන දෙක. විභාගයේ කාවන ලකුණු භාගයක්. මෙතෙන් කියනවා මේකට ලකුණු භාගයක්. ඒකයි හැම වෙලාවෙම ගැලපුම් ටික කරන්න හරියට නිවැරදිව. එතකොට පොඩි ගානයි ගණනේ තව ලකුණු ගන්න තියෙනවා. දෙක. රත වාහන 100ට 10 බැගී සරල මාර්ග ක්‍රමයට ෂය කරන්න. ඔන්න රත වාහන ෂය කරන්න ලකුතේ සරල මාර්ග ක්‍රමයට 100ට 10ක්. බලමු රත වාහන කීයක් තියෙනවද කියලා. 1,50,000ක් තියෙනවා. එහෙනම් පිරිවැය ඉස්සරලා ලියනවා රත වාහන මම පොඩ්ඩක් උඩින් ඉඳ තියුවේ පුතේ ඉඩම් ගොඩ නැගිලි මේකේ තියෙනවා මම දැක්ක රත වාහනට උඩින් ඉඩම් හා ගොඩ නැගිලි. දැන් ඉඩම් කියන එක තිබුණොත් අපි ඒකට ප්‍රමුඛතාවයක් දෙනවා හේතුව තමයි ඉඩම් ඡය වෙන්නේ නැහැ පුතේ. ඡය කියන්නේ වටිනාකම අඩු වීමනේ. ඉඩමක වටිනාකම අඩු වෙන්නේ නැහැ. ඒ නිසා ඉඩම් කියලා තනියෙන් තිබ්බොත් ඒක ඡය වෙන්නේ නැහැ. හැබැයි ඉඩම් ගොඩ නැගිලි කියලා තිබ්බොත් ගොඩ නැගිලි ඡය වෙන නිසා ඡය කිරීමට හැකියාවක් දෙන නමුත් ඉඩමක් නම් ඡය වෙන්නේ නැහැ. ඉඩම් කියලා දැක්ක නිසා මම ඒකට පොඩ්ඩක් උඩින් ඉඩ තිබ්බේ ඒක අපි උඩින් ලියමු. හරිද? එනකොට පිරිවැය දුන්න රත වාහන වල 1,50,000යි. මේ ගැලපිල්ල හොඳට බලා ගන්න. 1,50,000යි. හරිද? 1,50,000යි පිරිවැය. මේ රත වාහනය පුතේ ඡය වෙනවලු වර්ෂයකට 110කින් මේකේ වටිනාකම අඩු වෙනවා. ඉතින් 1,50,000ට 110ක් කියන්නේ රුපියල් 15,000කින් මේ වත්කම ඡය වෙනවා වර්ෂය අවසාන වෙනකොට. එතකොට 1,50,000ක් තිබිච්ච වත්කම වර්ෂය අවසාන වෙනකොට මේකේ වටිනාකම 1,35,000ක් බවට පරිවර්තනය වෙනවා. ඕනෑම ජංගමන වල වත්කමක වටිනාකම අඩු වීම අපි ඡය කියලා හඳුනගත්තා. මේ ඡය අපි තවතත් හඳුනගන්න වියදම. ඡය කියන්නේ වියදමක් පුතේ. පැහැදිලිද? ඉඩම් ගොඩ නැගිලි ඡය වෙන්න පුළුවන්, මොකක්ද ඡය වෙන්න පුළුවන්, යන්ත්‍ර ඡය වෙන්න පුළුවන්. ඡය කියන්නේ ව්‍යාපාරයේ වියදම. රත වාහන ඡය. මේකේ රත වාහන ඡය. බෙදා හැරීමේ රත වාහන කියලා තිබුණා නම් අපි බෙදා හැරීම විකුණුම් හා බෙදා හැරීම වලට දානවා. මෙතන රත වාහන කියලා නිසා අපි පරිපාලන වියදම් වලට මේක යොමු කරමු. ඡය ප්‍රමාණය රත වාහන ඡය. 1,50,000ට වාර්ෂිකව 110ක් ගණනය කරන් එන ඡය වියදමක් එක කෙලින්ම යගේ දානවා පරිපාලන වියදමක්. මේ වියදම. රත වාහන ඡය. දැන් කෙනෙකුට කියන්න පුළුවන් රත වාහන බෙදා හැරීම කටයුතු සඳහා නේද මේ භාවිතා කරන්නේ. ඒ නිසා අපි මෙතෙන්ට දානවා කියලා. ඒ නිසා මෙතන බෙදා හැරීමේ රත වාහන ඡය කියලා නැති නිසා බෙදා හැරීමේ රත ඡය කියලා සුදුවම කිව්වේ නැති නිසා අපි පරිපාලන විද්‍යාවෙන් භාවිතා කරපු රතයක් කියලා හිතාගෙන අපි මෙතෙන්ට දානවා. හැබැයි බෙදා හැරීමේ රත වාහන කියලා කිව්වොත් කෙලින්ම බෙදා හැරීමේ වියදම් වලට ඒ ඡය ටික දාන්න ඕනේ. දැන් මොන පැහැදිලිද? තාම ඉවර නෑ හොඳට අහගන්න ඡය. පිරිවැය මත 110ක් ඡය කරලා එන වටිනාකම කෙලින්ම වියදමක් විදියට දාන්න. එතකොට මේ ඡය ගලපන්නේ ඡය ගිණුම හර ඡය වෙන් කිරීම ගිණුම බැර. ඡය වෙන් කිරීම ගිණුමේ වටිනාකම තමයි මේ සමුච්චිත ඡය කියලා කියන්නේ. හරිද? ඡය වෙන් කිරීම ගිණුමේ පුතේ අවසාන ශේෂය තමයි සමුච්චිත ඡය කියලා අපි හඳුනගන්නේ. දැන් ඔබට මේ ශේෂ පරීක්ෂණ දිහාවට ගියාම මේ රත වාහනය මීට පෙර වර්ෂවල ඡය කරලා නම් මේ ගිණුම් වාර්ෂයේ ආරම්භක දිනේට ආරම්භය වෙන්නේ 2018 4/31 4/1නේ ආරම්භක දිනේ වෙන්නේ. එතකොට ආරම්භක දිනේට ඡය වෙන් කිරීමක් කියලා තියෙනවා නම් ඒකෙන් අදහස් වෙන්නේ ශේෂ පරීක්ෂණයේ බැරට වටිනාකමක් තියෙනවා නම් රත වාහන ඡය වෙන් කිරීම කියලා මේ රත වාහනිය මීට පෙර වර්ෂවල
ඡය කරලා කියන අදහස තමයි එතන තියෙන්නේ. ඉතින් ෂේන් පිරික්සම දිහා බැලුවාම රත වාහන ඡය වෙන් කිරීම කියලා 2018 4 1 දිනට 10000ක් තියෙනවා. එහෙනම් මේකෙන් කියන්නේ මේ රතය මීට පෙර 2018ට පෙර ඡය කරලා ඒ වටිනාකම ඡයකින් වහර ඡය වෙන් කිරීම කිටුමේ තියෙනවා රුපියල් 10000. පැහැදිලිද? හොඳට තේරුම් ගන්න. මේ රතය පුතේ මීට පෙර 2018 වර්ෂයට පෙර ඡය කරපු නිසා තමයි 2018 4/1ට ඡය වෙන් කිරීම කියලා 10000ක් තියෙන්නේ. එතකොට වර්ෂයට අදාළ ඡය ගලපන්නේ අපි ditth සටහන තමයි ඡයවල ඡය කිනුම හර ඡය වෙන් කිරීමේ කිනුම පෙර. එතකොට මේ වර්ෂයට අදාළ මේ ඡය ප්‍රමාණය රතවාහන ඡය මම දාලා නැහැ විතර 15000 මේකේ දාන්න ඕන. මේ ඡය ප්‍රමාණය ඡය කිනුම හර ඡය වෙන් කිරීම කිනුමට පෙර වෙනවා. පැහැදිලිනේ පුතේ? මේ 15000ත් මේ වර්ෂයට අදාළ ඡය ගිණුමට හර කරලා ඡය වෙන් කිරීම ගිණුමට බැර කරනවා. ඒකට ඡය වෙන් කිරීම ගිණුමේ ශේෂය තමයි මේ සමුච්චිත ඡය කියලා තියෙන්නේ. ශේෂ පිරික්සුමේ තියෙනවා ඡය වෙන් කිරීම කියලා. එහෙනම් මේ 10000ට මේ 15000ත් එකතු වෙනකොට ඡය වෙන් කිරීම ගිණුමේ 10000ක් තියෙනවා. මේකත් ඡය ගිණුම හර ඡය වෙන් කිරීම ගිණුමට බැර වෙනකොට 15000ක් මේ ගිණුමේ ශේෂය දැන් රුපියල් 25000ක් වෙනවා. අන්න සමුච්චිත ඡය කියන්නේ එහෙනම් අපි හඳුනා ගන්නවා රුපියල් 25000 ඔන්න වර්ෂය මේ වර්ෂය අවසන් වෙනකොට අවුරුද්දටත් මේ රත වාහනේ වටිනාකම තියෙන්නේ 1,25,000. ගිණුම් හදන වර්ෂෙට ඡය වුණා රුපියල් 15000ක් මීට පෙර මේකේ වටිනාකම වර්ග වෙලා තියෙන රුපියල් 10000ක්. ඒක ශේෂ පිරික්සුමේ තියෙනවා. අන්න මේ දෙක එකතුව තමයි 15000යි 10000යි 25000ක් විදියට ගත්තේ. ඔන්න ඡය ගැලපුමක් රත වාහනේ. ඉතින් මොන ජංගම වරවත්කම ඡය කරත් ඔය ටික තමයි කරන්න තියෙන්නේ. බැරි වෙලා හරිය ඡය කරලා නැත්තම් ඡය වෙන් කිරීම කියලා මේ ශේෂ පිරික්සුමේ වටිනාකමක් තිබුණ නැත්තම් රත වාහනේ කියන්නේ මේක ඡය කරලා නැහැ මීට කලින්. එන වර්ෂයට දාලා ටික විතරයි 15000 විතරයි මෙතෙන්ට යන්නේ. මීට පෙර ඡය කරපු නිසා තමයි අර ඡය වෙන් කිරීම කිරීමේ තියෙන 10000යි මේ වර්ෂයට දාලා 15000යි දෙකම අපි ගත්තේ. පැහැදිලිද? හරි. හොඳයි. ඊළඟට බොල් ණය. ඊළඟට ණය ගැතියන්ගේ 110ක් බොල් ණය ලෙස කපා හරිනවා. ණය ගැතියන්ගේ 110ක් බොල් ණය. එහෙනම් බලන්න ණය ගැති ශේෂය කීයද? ණය ගැතියෝ ඉන්නවා 20000ක් පුතේ. එහෙනම් අපි මෙතන ජංගම වත්කම් වල තොගයට පස්සේ ද්‍රව්‍ය ශීලතාවයෙන් අනු ණය ගැතියෝ. ණය ගැතියෝ රුපියල් 20000ක් ඉන්නවා. වටිනාකම 20000යි ණය ගැතියන්ගේ 110ක් බොල් ණය විදියට කපන්න. 110ක් බොල් ණය විදියට කපන්නලු. එහෙනම් 110ක් කියන්නේ රුපියල් 20000ට 2000යි. මෙන්න බොල් ණය ඒ රුපියල් 2000 අඩු කරන්න බොල් ණය. අඩු කළා බොල් ණය. රුපියල් එතකොට 18000යි. දැන් කෙනෙකුට මෙතන මෙහෙම පෙන්නන්න නැතුව කෙලින්ම ණය ගැතියෝ කියලා 18000 දාන්න පුළුවන්. විභාගෙදී ඒකට ඔබට නොලැබිය හරින්නේ නැහැ. මේව පෙන්නන්න අවශ්‍ය නැහැ. මම ඔබගේ දැන ගැනීමට මේ බොල් ණය කපන විදිය මෙතනම පෙන්නුවා. ණය ගැතියෝ 20000ක් ඉන්දියා. ඒකෙන් බොල් ණය කියන්නේ ණය ගැතියෝ නොගෙවා පැහැර හරින ලද ණයනේ. එහෙනම් තවදුරටත් ණය ගැති ශේෂය 18000යි. බොල් ණය කියන්නේ පුතේ එතකොට වියදම. මේ වියදම ලාභෝ ලාභ ප්‍රකාශනයේ වියදම් වල බොල් ණය කියන්නේ විකුණුම් බෙදා හැරීම් කටයුතු වලදී සිදුවන පාඩුවක්. ඒ නිසා අපි බොල් ණය මෙතෙන්ට ගලපු වියදම් වල බෙදා හැරීමේ වියදම් වලට. හැබැයි බලන්න ඕනේ මේ බොල් ණය කපපු ප්‍රමාණය විතරක් මෙතෙන්ට දාන්න කලින් මීට පෙර ශේෂ පිරික්සුමේ බොල් ණය කපලා තියෙනවද කියලා. බොල් ණය කියන්නේ වියදමක් නිසා හරි පැත්තේ බොල් ණය කියලා තියෙනවද කියලා බලන්න. ඔව්. ඔබට පේනව නේද? ශේෂ පිරික්සුමේ හර පැත්තේ බොල් ණය කියලා පුතේ කීයක් තියෙනවද? 2000ක් තියෙනවනේ. රුපියල් 2000ක් තියෙනවා. මෙතනක් කියලා තියෙනවා ණය ගැතියන්ගේ 110ක් බොල් ණය ලෙස කපා හරින්න. එතකොට අන්න රුපියල් 2000ක් බොල් ණය ලෙස මේ වන විට කපලා තියෙනවා. වාරටක් කියනවා 110ක් කපන්නේ කියලා. එතකොට 2000යි ඔක්කොම බොල් ණය 4000ක් වෙනවා දෙකේ එකතු. බොල් ණය 4000. ඔන්න ඒ ගලපුම හරි. ඊළඟට උපචිත රක්ෂණය රුපියල් 1500යි. රක්ෂණ වාර්ගයක් හරි මොනවා හරි යති. ඒකේ උපචිත කියන්නේ ගෙවන්න තියෙනවා. මේ ගිණුම් කාලක්ෂය විදිහට අදාළව ගෙවන්න තියෙනවා.
එතකොට පුතේ මේ ලාභ හෝ අලාභ ප්‍රකාශනය හදන්නේ උපජිත සංකල්පෙට. කාලච්ඡේදයට අදාළ ටික අපි ගලපන්නේ. හැබැයි ගෙවන්න තියෙන ටික වගකීමක් නිසා අපිට ඒ ගෙවන්න තියෙන ටික කෙට්ටාලින වගකීමක් විදිහට හඳුනගෙන කෙලින්ම දාන්න පුළුවන් උපජිත රක්ෂණය කියන 1500. උපජිත රක්ෂණ ගාස්තු. මම මුලක් ඉඳ කිව්වේ ණය හිමි වටිනාකම ලියන්න. උපජිත රක්ෂණ ගාස්තු රුපියල් 1500යි. උපජිත රක්ෂණ ගාස්තු 1500. එහෙනම් බලන්න ගිණුම් කාලච්ඡේදයටම රක්ෂණය කොච්චරද? ඒ කාලච්ඡේදයටම ටික තමයි මෙතෙන්ට දාන්නේ. එහෙනම් ගෙවපු ටික බලන්න. රක්ෂණය. ගෙවලා තියෙන 3000ක් පුතේ. ගෙවලා තියෙනව 3000. ගෙවන්න තියෙන පොළු 1500ක් කාලච්ඡේදයටම අදාළයි. එහෙනම් 3000 1500යි 4500යි. රක්ෂණය පරිපාලන කියනවා. 4500යි. රක්ෂණය පරිපාලන වියදම අපි ඒක හඳුනා ගන්නවා 4500ක් විදියට. ඉතින් හරි පුතේ. ඔන්න ගැලපුම් ටික හරි. දැන් ශේෂ පිරික්සුවේ මුලට ගිහිල්ලා ඒ අදාළ තොරතුරු ටික ඇතුළත් කරලා අපි ගාන තුලණය කරමු. බලන්න තමම හදපුව ගැලපුම් ටික හරිද කියලා විනාඩියක් දෙන්නම් චෙක් කරගන්න. හරි. දැන් ශේෂ පිරික්සුමේ තවදුරටත් අපි භාවිතා කරේ නැති, ගත්තේ නැති ආදායම් වියදම් තියෙනවා නම් ලාභ වල ප්‍රකාශනයට ඇතුළත් කරමු. වත්කම් හිමිකම් වගකීම් තියෙනවා. මූල තත්ත්ව ප්‍රකාශයට ඇතුළත් කරමු. හරි. මුලට යමු. ශේෂ පිරික්සුමේ මුලින් ඉඳලා දැන් එන්ට කරගෙන යමු. ආරම්භක තොගය 7000යි. මෙන්න විකුණු පිරිවැය ගන්න කරද්දී උඩින් දෙන්නේ තොගය 7000යි. ගැනුම් 1,20,000යි. ආරම්භක තොගයේ ප්‍රමාණවත් නැහැ. එකතු කරා ගැනුම් 1,20,000. 1,20,000. විකුණුම් ආදායම 2,50,000යි. මේක විකුණුම් ආදායම තුන්වෙනි තීරුවට කෙලීම දැම්ම 2,50,000යි. ණය ගැතියෝ ගත්තා කියලා මතක් වෙන්න ඕන බොල් ණය කප්පාදී. නැවත ඇතුළත් කරන්න යන්නේ. ණය හිමියෝ 10,000යි බැර වගකීමක්. මෙන්න ජංගම වගකීමක්. ණය හිමියෝ 10,000යි. ඊළඟට ගෙන ඒමේ කුලී 3,000යි. ගෙන ඒමේ කුලී ගැනුම් මේ ගැනුම් පිළිවෙලට එකතු වෙන්නේ. ගෙන ඒමේ කුලී එකතු කරන්න. ගෙන ඒමේ කුලී. ගෙන ඒමේ කුලී 3,000යි. ඔන්න බොල් ණය ගැලපුමක් තියෙනවා. බොල් ණය ගැලපුමක් තියෙනවා. බොල් ණයනේ බැංකු ණය ගැලපුමක් තියෙනවා. 110 ප්‍රතිශතයත් එක්ක තියෙනකොට පුතේ ගැලපුමක් බවට පරිවර්තන වෙනවා. ඒ කියන්නේ දෙකේම ගලපන්න ඕන. ලාභ වල ප්‍රකාශනයේ මූල තත්ත්ව වල හොඳට බලා ගන්න 110 බැංකු ණය ගලපන විදිය. බැංකු ණය ප්‍රතිශතයත් එක්ක බැංකු ණය කියන්නේ ජංගම නොවන වගකීමක්. ඒක මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවන වගකීම් යටතේ දාන්න ඕන ප්‍රතිශතයත් එක්ක 110 බැංකු ණය. 50,000 තුන්වෙනි තීරුවටම කෙලින්ම දාන්න. හරිද? දැන් 110ක් කියන්නේ 50,000ට
වාර්ෂික පොලිය බලන්න රුපියල් 5000යිනේ 110ක් කියන්නේ. අන්නේ යගේ කෙලින්ම කාලච්ඡේදයට අදාළ වියදමක් විදියට හඳුනගන්න මූල්‍ය වියදමක්. මෙන්න බොල්නයි. මූල්‍ය වියදමක් බොල්නයි. බොල්නයි රුපියල් 5000. දැන් ඔබට පැහැදිලිනේ මෙතන දීලා තියෙන බැංකු ප්‍රතිශත බැංකු ණයේ ප්‍රතිශතයට දීපු බැංකු ණයේ වටිනාකම ගණනය කරලා පොලිය හොයන්නේ. ඒ නගය කෙලින්ම ගෙනිහිල්ලා දානවා ලාභෝලා ප්‍රකාශනයේ මූල්‍ය වියදම. බැංකු කටයුතු වලදී දරන වියදම් මූල්‍ය වියදම් කියන්නේ. අන්න එහෙනම් 50000ට 110ක් කියන්නේ ඔබ දැන් බලන්න ඕන මීට කලින් බැංකු ණය පොලි ගෙවලද කියලා ගෙවුවනම් ණය පොලි කියන්නේ වියදමක් නේ ශේෂ පිරික්සුමේ ණය පොලි කියලා අර පැත්තේ තියෙන්න ඕන. හැම වෙලාවෙම මේක බලන්න ඕනේ. දැන් බැංකු ප්‍රතිශතයට 50000ට 110යිනේ පොලිය වාර්ෂිකව 5000ක් එනවා. ඒක කාලච්ඡේදයේ ගෙවන්න ඕන. 5000. හරිද? නැත්තම් බලන්න ඕන මේ 5000 මේ වෙනකොට මේ 5000 කොච්චර ගෙවලද කොච්චර ගෙවලද කියලා බලමු. කොච්චර ගෙවලද? බලමු තියෙනවද? ණය පොලි බැංකු ණය පොලි කියලා 2000ක් ගෙවලා පුතේ. පේනවද? අර පැත්තේ තියෙනවා බැංකු ණය පොලි කියලා 2000ක්. අයකින් අදහස් වෙන්නේ මේ 110 බැංකු ණය රුපියල් 50000ට මේ වන විට පොලි ගෙවලා තියෙනවා 2000ක්. හැබැයි කාලච්ඡේදයටම දාලා රුපියල් 5000ක් 5000ක් ගෙවන්න ඕන තැනින් ගෙවලා තියෙන්නේ 2000යි. එහෙනම් පුතේ ඔබට දැන් පැහැදිලි තවදුරටත් ගෙවන්න තියෙනවා 3000ක්. ඒක වගකීමක්. ගෙවිය යුතු. එහෙනම් උපචිතය කියන්නේ එහෙනම් උපචිත ණය පොලිය කියලා මෙතන පෙන්නන්න ඕන ගෙවතු නැති ප්‍රමාණය. උපචිත ණය පොලිය. දැන් මෙතන කවුරු හරි ණය පොලිය කියලා ලිව්වොත් වැරදි. උපචිත වෙන්නම ඕන. උපචිත කියන්නේ වගකීමක්. ණය පොලිය උත් වියදම. මේ ණය පොලිය කියලා තිබුණොත් වියදම. උපචිත ණය පොලිය නැත්නම් ගෙවිය යුතු ණය පොලිය කියලා තිබුණ නැත්නම් මෙතන වැරදි. දැන් සමහර දරුවෝ කලම් බලනකොට පේපර් බලනකොට ණය පොලිය කියලා කලම් වටිනාකමක් තියෙනවා. හැබැයි වැඩක් නැහැ. එයා උපචිත කියලා ලියලා නැහැ. වගකීමක්නේ. ණය පොලිය කිව්වොත් ඍජු වියදම. ඒ නිසා සැලකිලිමත් වෙන්න ඉතා වැදගත් ඔබට මම මේ දෙන උපදේශ. තව මාස 5යි. හරිනේ? ඒ නිසා මේ ලකුණක් හරි උපය ගන්න තියෙන අවස්ථාවක්. ඒ නිසා අනිවාර්යයෙන්ම අහගෙන ඉන්න. මේ කරන වැරදි. ඇත්තටම සමහර දරුවෝ මේවා මේ දේශියෙන්ම හදන කලබලයේ නිසා ණය පොලිය කියලා ලියුම් පිටිට කියලා කියන්නේ ලකුණු දෙන්න නැහැ අහගෙන. ණය පොලිය කියන්නේ වියදම උපචිත කියන්නේ වගකීමක්. නේ? හරි. එහෙනම් 50000ට 110ක් බැලුවා 5000 නම් ඒ කෙලින්ම මෙතෙන්ට දැම්මා ණය පොලිය කියලා. මෙතන ණය පොලිය හරි. ණය පොලිය. මම ගෙනෙන් කලින් ඉන්නේ මූල්‍ය වේ ණය පොලිය. 50000 5000යි ණය පොලිය. ඕන්ලයින් කියලා මම මෙතන ලියලා තිබුණේ ඈ. ඕන්ලයින් නෙවෙයි ණය පොලිය කියන්නේ 5000. ණය පොලිය එහෙනම් ගෙවලා තියෙනවා 2000 ගෙවලා තියෙනවා කවුරුහට උපජිතයි 3000. එහෙනම් උපජිත ණය පොලිය 3000. මොන ණය පොලිය ගැලපුවා. ඊට පස්සේ ඉඩම් ගොඩනැගිලි පිරිවැයට ලක්ෂ 3යි. එහෙනම් මේ උඩින්ම ලියනවා මම එකට ඉඳ තිබ්බේ. ඉඩම් ගොඩනැගිලි ලක්ෂ 3යි. ලක්ෂ 3යි. හැබැයි ෂය නෑ. එහෙනම් සුත්තා කිය නැත්තම් ධාරණගයක් ලක්ෂ 3යි. රත වාහන ගත්ත බැංකු ණය පොලිය ගත්ත දුම් වට්ටම බෙදා හැරීමේ වියදමක් 1000යි. මේ දුම් වට්ටම. 1000. ලද වට්ටම වෙනත් ආදායමක්. මේක දරලාභයට යටි ලද වට්ටම. ලද වට්ටම. රුපියල් 2000යි. මම තුන්වෙනි තීරුවටම දානවා දරලාභයට එකතු කරගන්න ලේසියි ඒක. ගෙවල් කුලිය හා වරිපණම් පරිපාලන වියදමක් 4000යි. ගෙවල් කුලිය හා වරිපණම් 4000යි. රක්ෂණය ගත්තනේ. රක්ෂණය ගලපුමක් විදියට ආවනේ ගත්තා. ඒ නිසා හරි ලකුණක් දාගන්න මේ වගේ. බොල් ණය ගත්ත ගලපුමක්. රත වාහන සේවයෙන් කිරීම ගත්තා. ප්‍රාග්ධනය 2,90,000. මෙන්න හිමිකම අයිතිකරුගේ ප්‍රාග්ධනය කියලා කියන්නේ.
2,90,000. ඔන්න හරි. ඔන්න තොරතුරු ටික ඇතුළත් කරා ලාභ වලාභ ප්‍රකාශනයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දැන් එහෙනම් තුලනය කරමු. තුලනය කරලා එන සුද්ධ ලාභය අයිතිකරු හිමිකම් කරලා හිමිකම් සහ වගකීම් වල එකතුව බලන්න. ඊට පස්සේ මුළු අත්කම් වල එකතුව බලන්න. තොගය ගැනුම් ගෙනීමේ කුලි මේ ටික එකතු කරාට පස්සේ 1,30,000ක් එනවා පුතේ. විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය 1,20,000යි 10,000යි නේ. ඒක අපි කෙලින් මේ වචනේ ලියන්න ඕන. විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය වචනේ සමග වටිනාකම තියෙන්න ඕන 1,30,000. මේ විස්තාර වැදගත්. එතකොට ඒකෙන් අවසාන තොගය අඩු කරාට පස්සේ එන පිරිවැය අපි කියන විකුණුම් පිරිවැය. මේ වචනේ අදාළයි. විකුණුම් පිරිවැය කියලා ලියන්න ඕන. එහෙනම් විකිණීමට ඉදිරිපත් කරන භාණ්ඩවල පිරිවැය 1,30,000යි. ඒකෙන් අවසාන තොගය අඩු කරාම විකුණුම් පිරිවැය එනවා 1,20,000. අන්න පුතේ ඔබට මුලදීම කියලා දුන්න තියරි වල විකුණුම් ආදායමෙන් විකුණුම් පිරිවැය අඩු කරාම එන්නේ දල ලාභය හෝ අලාභය. එහෙනම් ඒක ඔබ තීරණය කරන්න ඕන. විකුණුම් ආදායමට වඩා පිරිවැය අඩු නම් ලාභයක්. පිරිවැය වැඩි වුණොත් අලාභය. එහෙනම් 2,50,000න් 1,20,000යි පිරිවැය. එහෙනම් ලාභයක් ඇවිල්ලා තියෙනවා. අන්න ඒක අපි හඳුන්වනවා දල ලාභය. එහෙනම් කීයද දල ලාභය? 0.0.0.0යි 5න් දෙකක් 3යි 2න් එකක් 1,30,000ක තියෙනවා දල ලාභය. මේ ව්‍යාපාරේ 1,30,000ක දල ලාභයක් තියෙනවා. දැන් වෙනත් ආදායම් තියෙන ඒවා එකතු කරාම එතකොට 1,32,000යි. සියලුම වියදම් අඩු කරා 5,000යි බෙදා හැරීමේ වියදම්. එතන පරිපාලන වියදම් 23,500යි. එතන 5,000යි. බලන්න මේ වියදම් ටික එකතු අඩු කරන්න. අඩු කරලා මෙතනින් ලාභය වලාභය හොයන්න සුද්ධ. බෙදා හැරීමේ වියදම් 5,000යි. පරිපාලන වියදම් 23,500යි. ණය පොලි නැත්නම් මූල්‍ය හා වෙනත් වියදම් 5,000යි. මේ ටිකේම එකතු කරාට පස්සේ 500යි. 8යි 5යි 13න් 3 එකක් ඉතිරි 3යි 33,500යි. හරිද? 33,500ක් අඩු කරන්න. මෙතන තියෙන වටිනාකමින් 33,500ක් අඩු කරාට පස්සේ මෙන්න මෙතෙන්ට එනවා. මෙතන වටිනාකමට වඩා මේක අඩු නිසා ලාභයක් එනවා. එහෙනම් බලමු 500යි. මෙතන තියෙන්නේ 1යි. එතකොට 11න් 3ක් 8යි. දැන් මෙතන තියෙන්නේ 2යි. 2න් 3ක් බෑ. 12න් 3ක් 9 98,500යි. එහෙනම් මෙතන සුද්ධ ලාභය. සුද්ධ ලාභයක් එන්නේ ඒක ගෙනියන්න ඕන පුතේ ප්‍රාග්ධන ගිණුමට බැර කළා කියලා ලියන්න ඕන. ලාභයක් නම් ප්‍රාග්ධන ගිණුම බැර ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ හරියට සටහන එහෙමයි. සුද්ධ ලාභය ප්‍රාග්ධන ගිණුමට සම්බන්ධ කිරීම හා සම්බන්ධව භාවිතා කරන චිත්ත සටහන නැත්නම් ජවල් සටහන ලියන්න කිව්වොත් ඔබ කියන්න ඕන සුද්ධ ලාභයක් නම් ප්‍රාග්ධන ගිණුම බැර. ඒ නිසා ලාභයක් නම් මෙතන සුද්ධ ලාභය ප්‍රාග්ධන ගිණුමට බැර කළා කියලා යටින් ලියන්න ඕන. එතකොට ප්‍රාග්ධන ගිණුම බැර ලාභ වලාභ ප්‍රකාශනයේ තමයි අර වෙන්නේ. ලාභ නිසා අයිතිකරුගේ හිමිකම. මෙතෙන්ට ලාභය එකතු කරන්න. සුද්ධ ලාභය. අලාභයක් නම් අඩු කරන්න. 98,500යි. මේ ටික එකතු කරන්න. එතකොට හිමිකම එනවා මුළු හිමිකම 3,88,500යි. අයිතිකරුගේ මුළු හිමිකම ප්‍රාග්ධනයට 98,500 එකතු කරාම 3,88,500ක් වෙනවා. ජංගම නොවන වගකීම් 50,000යි. ජංගම වගකීම් වෙනවා මෙතන 10යි. 14,500යි. එහෙනම් ඔන්න ඔය වටිනාකම් තුන එකතු කරාට පස්සේ අයිතිකාරගේ මුළු හිමිකමයි මුළු වගකීම් දෙක එකතු කරාට පස්සේ
එනවා මුළු හිමිකම සහ වගකීම. බලමු 0.0.01 ඉතිරි 9යි 4.13 එකක් ඉතිරි 9යි 14යි 9යි 5යි 14යි 15යි 5යි එකක් ඉතිරි 4යි 4,53,000යි 4,53,000 මේ පැත්තෙත් බලමු. මෙතන ලක්ෂ 3යි 1,50,000යි 4,50,000යි ඒකේ 25,000ක් අඩු නම් එන වටිනාකමත් එකයි මෙතනින් මේ දෙක එකතු නම් එන වටිනාකම එකයි 4,25,000 නේ 3,01,25,000 එකතු කරලා එන වටිනාකම බැලුවත් හරි 4,50,000 25,000 අඩු කරලා එන වටිනාකම බැලුවත් දෙපැත්තට මේක සමාන වෙන්න ඕන. එතකොට මෙතෙන්ට එනවා 28,000. බිඳුවයි 5යි 8යි 13 එකක් ඉතිරි 2යි 2යි 4යි 1යි 5යි 4යි 4,53,000. දැන් ඔබට පේනවනේ මුළු වත්කම් වලට සමාන වෙලා තියෙන හිමිකම් සහ වගකීම් දෙකේ එකතුව. මේ මුළු වත්කම් ඇවිල්ලා තියෙනවා 4,53,000. මුළු හිමිකම් හා වගකීම් ඇවිල්ලා තියෙනවා 4,53,000. ඉතින් හදන ගණන ඔය විදියට සමාන වෙන්න ඕන. ඔය වගේ ගාණක් ඔබට එන්නේ. ඉතින් අපි මේ හදන ගණන් ටිකෙන් ඔය ගණන් හදනකොට විභාගෙට එන ගාණ ඔබට ඔය තුලම සාකච්ඡා වෙලා තියෙන්නේ ගැලපුම් සටහන් ටිකත් එක්ක. එතකොට ඔබට කරන්න තියෙන්නේ මේ ගණන මේ ගණන් හත මේ ටියුබ් එකේ තියෙන ගණන් ටික නැවත එක වාරයක් හදන එක විතරයි. ඒ නිසා වැඩ කරොත් තමයි මේ ආකෘති පාඩම් වෙන්නේ නේ. නැතුව මේව කටපාඩම් කරන්නේ නැහැ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පාඩම් කරන්නේ නැහැ තියාගෙන ආකෘතිය. ගණන් හදලා තමයි මතක තියාගන්නේ මේ. ඒ නිසා මේ මට්ටමට ඔබ ළඟා විය යුතුයි. බලන්න තමන්ගේ ගානින් කොහෙද වැරදි තියෙන්නේ කියලා බෝඩ් එකේ තියෙන ඉඩ කඩ අනුව හදන්න පුළුවන්. උපරිමයට හදලා තියෙන්නේ. බලන්න ඔබට ගාන හදා ගන්න බැරි වුණු දරුවෙක් ඉන්නවනම් ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහගෙන පස්සේ වෙලාවක ගාන හදාන්න මේව අත්‍යවශ්‍යයි. මේව අත්‍යවශ්‍යයි. ඔබට අරමුණක් තියෙනවා නම් ඔබ මේව නොකරන එකක් නෑ මම විශ්වාස කරන විදියට. හරි. බලන්න විනාඩියක් දෙන්නම් ගණන් අඩුපාඩු කියනවා නම් හදන්න.
හොඳයි කාලය ප්‍රමාණවත් අපි ඊළඟ කොටසට යනවා. තුන්වෙනි ප්‍රශ්නය. ටියුට් එකේ තුන්වෙනි ගාන බලන්න. අහනවා පළවෙනි කොටසේ අයන්නේ ලාභ අරමුණු කර නොගත් සංවිධානවල සමාජික මුදල් හැර ආදායම් රැස් කරගත හැකි වෙනත් මාර්ග දෙකක්. හරිද? ලාභ අරමුණු කර නොගත් සංවිධානවල ප්‍රධානම ආදායම් මාර්ගයේ සමාජික මුදල් නිකුතේ. එතකොට මේ සමාජික මුදල් ආදායම හැර සමාජික ගාස්තු විදියට අරමුදල තර කරගන්න භාවිතා කරන්න පුළුවන් වෙනත් ආදායම් මාර්ග මොනවද කියලා අහන්න. මොනවද? කතා කරන්නේ ආදායම් ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර ප්‍රධානම ආදායම් මාර්ගය සමාජික මුදල්. නමුත් ඊට අමතරව සමාජික ගාස්තු වලට අමතරව විවිධ ආදායම් මාර්ග විදියට අපිට සාකච්ඡා කළා අපි පොඩි මුද්‍රණය කරලා විකුණන යම්කිසි මුදලක් ලබා ගන්න පුළුවන්. ප්‍රදර්ශන සංවිධානය කරලා සංදර්ශන සංවිධානය කරලා උත්සව සංවිධානය කරලා මුදල් අපිට හොයා ගන්න පුළුවන්. මෙන්න මේ ආදී වශයෙන් ඔබ යම්කිසි කරුණු කාරණා කිහිපයක් කියලා තියෙන්න ඕන. පොඩි විකිණීමේ සංදර්ශන පැවැත්වීමෙන් උත්සව පැවැත්වීමෙන් ප්‍රදර්ශන සංවිධානය කිරීමෙන් ඒ වගේම පරිත්‍යාග ලැබීමෙන් යනාදී වශයෙන් ඔබට ඒ අදාළ පිළිතුරු ලියන්න පුළුවන්. දෙක ආයන්න පළවෙනි කොටසේ ආ ව්‍යාපාරයන් 2019 1 දිනට රුපියල් 30000කට මිලටගත් යන්ත්‍රයක් සරල මාර්ග ක්‍රමයට වාර්ෂිකව 110 බැගින් ක්ෂය කරනු ලැබේ. යන්ත්‍ර ක්ෂය ගිණුම් ගත කරන ආකාරය පෙන්වන්න. අන්න බලන්නකෝ දැන් කතා කරමු මීට පෙර කතා කරපු මාතෘකාවේ කොටසක් ක්ෂය ගිණුම් ගත කිරීම මම කතා කරා. නේ? යන්ත්‍රයේ වටිනාකම ලක්ෂ 3යි. යන්ත්‍රයේ වටිනාකම ලක්ෂ 3යි. හරිද? මේක වාර්ෂිකව 110ක් ක්ෂය කරනවා. 110 බැගින් වර්ෂයක් පාසා මේකේ අගේ අඩු වෙනවා. ක්ෂය කියන්නේ ඒකනේ. එහෙනම් වර්ෂයකට අදාළ ක්ෂය අපිට හොයා ගන්න පුළුවන්. එහෙනම් රුපියල් 30000යි වාර්ෂික ක්ෂය. අපි මේක හඳුනා ගන්නවා මේ වාර්ෂික ක්ෂය. එතකොට මේ වාර්ෂික ක්ෂය ප්‍රමාණය ඒ අදාළ ගිණුම් කාලක්‍යයේදී ලාභම ලාභ ප්‍රකාශනයේ වියදමක් විදිහට අපි හඳුනා ගන්නවා. දැන් මේක යහනේ වාර්ෂික ක්ෂය ප්‍රමාණය ගිණුම් ගත කරන ආකාරය. ඉතින් මේ ක්ෂය කොහොමද ගිණුම් ගත කරන්නේ කියලා දිත්ව සටහන ඔබ ලියන්න ඕනේ. එහෙනම් ක්ෂය කියන්නේ වියදම් වැඩිවීම හර එහෙනම් ක්ෂය ගිණුම හර. ක්ෂය ගිණුම හර. රුපියල් 30000යි. හැබැයි ලියන්න ඕන මොන ක්ෂය ගිණුමද? මොකක්ද මේ වත්තම? යන්ත්‍ර. එහෙනම් මෙතෙන්ට ලියන්න ඕන යන්ත්‍ර ක්ෂය ගිණුම හර. ඒ වගේම යන්ත්‍ර ක්ෂය වෙන් කිරීම ගිණුම බැර. ක්ෂය වෙන් කිරීමේ ගිණුම බැර රුපියල් 30000. එහෙනම් ක්ෂය ගිණුම හර ක්ෂය වෙන් කිරීමේ ගිණුම බැර කියන ඔබ පිළිතුර ලියලා තියෙන්න ඕන. පැහැදිලිනේ? හරි. හොඳයි. අදා ගන්න හදපු දරුවෝ ක්ෂය ගණනය කරන්න ඉස්සර වෙලා ඊට පස්සේ ගිණුම් ගත කරා. ක්ෂය ගිණුම හර ක්ෂය වෙන් කිරීම ගිණුම බැර. තියරි වලදී කතා කරා ක්ෂය ගැලපීමේදී. එතකොට මේ ක්ෂය වෙන් කිරීම ගිණුමේ පවතින ශේෂය තමයි අර සමුච්චිත ක්ෂය කියලා අර ගානේ ගැලපෙන්නේ නේ.
ඊළඟට දෙවනි කොටස දෙක තුන්වෙනි ප්‍රශ්නේ දෙවනි කොටස යහමග බෞද්ධ සංගමයේ භාණ්ඩාගාරික තැන විසින් 2019 12:31 ගෙන් අවසන් වර්ෂය සහ පහත් දැක්වෙන තොරතුරු ඉදිරිපත් කර ඇත. අහනවා මේක යහමග බෞද්ධ සංගමයේ 2019 12:31 දිනට ලැබීම හා ගෙවීම් දිනුව පිළියෙල කරගන්න. ලැබීම් ගෙවීම් දිනුව මේ ලාභ අරමුණු කර නොගත් සංවිධානවල අපි අර මුලින් ගානේ හැදුවේ ආදායම් ප්‍රකාශන මේකේ හදාන්නේ ලැබීම් හා ගෙවීම් දිනුව. ලැබීම් හා ගෙවීම් දිනුව. එහෙනම් මේක ලියන්න යහමග බෞද්ධ සංගමයේ දිනෙන් අවසන් වර්ෂය සඳහා ලැබීම් හා ගෙවීම් ගිණුම. ලැබීම් හා ගෙවීම් ගිණුම. මේ ටී ගිණුමක් ගහන්නේ හොඳේ ටී අකුරේ හැඩය මේ. මම අර සංඛ්‍යාත්මක වටිනාකම් ටික ලියා ගන්න ඕන නිසා තමයි මේ තීරු දෙක ගත්තේ. හරිද? ඔන්න ඔය වගේ ගිණුම නේ. දැන් අරකේ ප්‍රකාශනයක් විදිහට නේ අපි හැදුවේ. ප්‍රකාශනයක් විදිහට මේක ගිණුමක්. කරබැල ලැබීම් හා ගෙවීම් ගිණුම. සංඛ්‍යාත්මක වටිනාකම් ටික ලියන්න ඕන නිසා මම මේ එතන මෙහෙම තීරුවක් වෙන් කරගත්තා. හරි. බලමු. තොරතුරු ටික කියවලා අපි දාමු. මේක අතිරේක තොරතුරු නෑ ඒ නිසා මුලින් ඉඳන්ම ගන්න. සමාජික සංඛ්‍යාව 120කි. සමාජිකයෝ 120යි. බොහොම කල්පනාවෙන් ගාන හදාන්න. සමාජිකයෝ 120යි. හරිද පුතේ? මාසික සමාජික මුදල රුපියල් 20යි. මාසෙකට 20යි. මේක මාසික හරිද? මාසික. එතකොට තමන් බලන්න ඕන ගණන හදන්නේ මාසිකවද මාසයකටද මේ ලැබීම් ගෙවීම් කිරීම හදන්නේ වාර්ෂිකවද කියලා. එතකොට ඔබට ගණන කියවනකොට තේරෙනවා 2019 12:31 ගෙන් අවසන් වර්ෂය සඳහා මේ වර්ෂයටම තමයි මේක හදන්නේ. එහෙනම් මේ තියෙන්නේ මාසයකට අදාළ සමාජික ගාස්තු. එතකොට වර්ෂයකට සමාජික වර්ෂයකට මාස 12 නිසා මේක මාසයකට 20 නිසා වර්ෂයට අදාළ ගාන හොයා ගන්න 12න් ගුණ කරනවා. එතකොට රුපියල් 240 වාර්ෂික සමාජික ගාස්තු. අන්න ඒක තමන් ගණනය කරගන්න ඕන. තමන් ගණනක් හදනකොට මේක තමයි මේ රිවිෂන් වලින් අල්ලගන්න තියෙන තැන්. පුනරීක්ෂණ වලින් මේවා තමයි ග්‍රහණය කරගන්න. දිනුම් කාලච්ඡේදය වර්ෂයට නම් අපි වර්ෂයටම ගණනය කිරීම කරන්න. හැබැයි සමාජික ගාස්තු දෙන්නේ මාසෙකට. පටලව ගන්න බෑ. මාසෙට 20 නම් මාසෙට අවුරුද්දට මාස 12ක් තියෙනවා නම් 12 20 ෙන් ගුණ කරාම අවුරුද්දට සමාජික ගාස්තු වෙනවා. එහෙනම් අවුරුද්දටම 240යි. හරිනේ? ඊළඟට කියනවා සමාජිකයින් දෙදෙනෙකු හැර අන් සියලුම දෙනා වර්ෂයට අදාළ සමාජික ගාස්තු ගෙවා තිබුණි. එහෙනම් ඔබ දැනගන්න ඕන ලැබීම් ගෙවීම් ගිණුම හදාන්නේ මුදල් පදනමට නිසා මුදලින් ලද ප්‍රමාණය හොයාගන්න. මේ බලන්නකෝ ඔක්කොමලා මේ සමාජිකයෝ 120ම මේ 240 ගෙවුවා නම් එන වටිනාකම බලමු අපි. බිංදු 2යි 12 4 48න් 8 4ක් ඉතිරි
12 වරක් දෙක 24යි 4යි 28යි 28800ක් ඔක්කොම ලැබුණා නම් එතකොට ආදායම් ප්‍රකාශනය හැදුවා නම් එන්න සාමාජික මුදල ආදායම් ප්‍රකාශනයට යන්නේ. ඇයි උපජිත පදනමට මේක හදන්නේ. හැබැයි මේක හදන්නේ ලැබීම් ගෙවීම් තුන ලැබිච්ච ටික. එහෙනම් ලැබිච්ච ටික හොයාගන්න තුන්වෙනි කරුණේ පොයින්ට් එකේ අපිට අදහසක් දීලා තියෙනවා සමාජිකයින් දෙදෙනෙකු හැර අංශියලුම දෙනා වර්ෂයට අදාළ සමාජික ගාස්තු ගෙවා තිබුණි. දෙන්නෙක් ගෙවල නැහැ. එහෙනම් එක්කෙනෙක් 240 නම් දෙන්නෙක්ගේ වටිනාකම කීයද? 480යි. එහෙනම් පුතේ මෙතනින් අඩු කරන්න ඕන 480ක්. බිංදුවයි 10න් 8ක් 2යි 7න් 4ක් 3යි 28320යි. සමාජික දෙන්නයි ගෙවල නැත්තේ. සමාජික දෙදෙනෙකු අංශියලුම දෙනා සාමූහික ගාස්තු ගෙවන. එහෙනම් මෙන්න ලැබිච්ච සමාජික මුදල් ආදායම ලැබීම ගෙවීම කියන ආරම්භක ශේෂයක් දීලා නැහැ. ආරම්භක ශේෂය දුන්නා නම් වර්තමානයේ ලැබීම ගෙවීම කියනවා කියන්නේ ආරම්භක ශේෂය මෙතනින් දාලා තමයි පටන් ගන්න. අපිට මේකේ ආරම්භක ශේෂයක් නැහැ. කෙලින්ම එන සමාජික මුදල් කියන ලැබීම. සමාජික මුදල් නැත්නම් සමාජික ගාස්තු. ලැබුණේ 28320යි. 28යි 320යි. ඉතින් ඔච්චරයි මේකේ ගැලපුමක් තියෙන්නේ නේ. මේකේ ඔච්චරයි ගලප ගන්න තියෙන්නේ. ඊළඟට මේ තොරතුරු ටික දාන්න තියෙන්නේ. මුදල් පරිත්‍යාග ලැබීම් කිව්වා ලැබීම 5600යි. මුදල් පරිත්‍යාග 600යි 5600යි. විවිධ පුණ්‍ය කටයුතු සඳහා ගෙවීමක් නම් වියදමක්. පුණ්‍ය කටයුතු ගෙවීම. පුණ්‍ය කටයුතු ගෙවීම 3700යි. විදුලි බිල ගෙවා දැමීම 1500යි වියදමක්. විදුලි බිල 1500යි. විදුලි බිල 1500යි. බුදුසරණ පුවත්පත් අරගෙන ඒකටත් ගෙවීම වියදමක්. පුවත්පත් මෙයට ගැනීම 240යි. ශ්‍රම දාන කටයුතු වෙනුවෙන් වියදමක් කළා තියෙනවා. ශ්‍රම දාන වියදම් 3800යි. එහෙනම් පුතේ ඔන්න අපි තොරතුරු ටික දැම්මා. ලැබීම් ගෙවීම් ගිණුමේ ලැබීම් හරටත් ගෙවීම් බැරටත් දාලා දැන් ගිණුම තුලණය කරාම මේ කියනවා අත ඉතිරි මුදල් ශේෂය. ඒක අපි පෙන්නන්න පහළට ගෙන ගිය ශේෂය ඉදිරියට ගෙන ආපු ශේෂය කියනවා. එහෙනම් මේක තුලණය කරන්න බැලුවම් පේනවා හර පැත්තේ වටිනාකම වැඩි. එහෙනම් එකතු කරනවා 920යි 8යි 5යි 13 තුන එකක් ඉතිරි 33920යි. ඒක මේ පැත්තට ගෙනියනවා 33920 මේක අඩුපාඩු බලනවා බිංදුවයි 4යි 8යි 12න් දෙක එකක් ඉතිරි 8යි 5යි 13යි 2යි 15යි 15යි 8යි 23යි 23යි 6යි 29යි දෙකක් ඉතිරි 5යි 6යි 6යි 3යි 9යි 9යි 4යි 13න් තුන එකක් ඉතිරි 2යි. මෙන්න පහළට ගෙන ගිය ශේෂය මෙන්න ඉදිරියට ගෙන ආපු ශේෂ 24680යි. ඔයාලා හරියට බලන්න සමහර වෙලාවට මගේ සුළු කිරීම වරදින්න පුළුවන්. මොකද හරියට ගන්න හදන්න. ඕකේ. ඔන්න හර පැත්තේ ලැබීම් පැත්තේ වටිනාකමයි ගෙවීම් පැත්තේ වටිනාකමයි අතර වෙනස තමයි ඉතිරි මුදල් ශේෂය 24680ක් විදියට අපි ගන්නෙ. හොඳයි. වලට හදා ගන්න. මේකේ ලැබීම් ගෙවීම් හඳුනා ගන්න ලේසි. මේකේ එකම පොඩි ගැටලුවයි තිබුණේ සමාජීය ගාස්තු මුදල් පදනමට ලැබිච්ච ටික විතරක් හොයාගන්න එක විතරයි.
ඊළඟට පුතේ මේ විදුරගේ ව්‍යාපාරයේ මේ ගානේ පොඩ්ඩක් මිස්ටේක් එකක් තියෙනවා ශේෂ පිරික්සු මේක දැන් ඉවරදි කරගන්න පොඩ්ඩක් බලා ගන්න මේකේ විදුරගේ ව්‍යාපාරය කියලා තියෙන තුන්වෙනි ගානේ තුන්වෙනි කොටස ශේෂ පිරික්සුමේ බෙදා හැරීමේ ලොරි රථය කියලා පුතේ රුපියල් 25000යි තියෙන්නේ ඒක 250000 කරගන්න බිඳුවක් තව යොදා ගන්න බෙදා හැරීමේ ලොරි රථය 250000යි බෙදා හැරීමේ ලොරි රථය 250000 ඊට පස්සේ එහා පැත්තට ගියාම යුට් එකේ උපකරණ තියෙනවා අර පැත්තේ 80000 මුදල් ශේෂය තියෙනවා අර පැත්තේ 35000 ඊට පස්සේ ලද වට්ටම් කියලා තිබුණට ලද වට්ටම් වල අගයක් නැහැ. ඒ නිසා ඔබ මොකද කරන්නේ? ලද වට්ටම් කියන ඉස්සරහා ලද වට්ටම් කියන එක ඉස්සරහා තියෙන්නේ 658500 658500 නේ. මේ පැත්තේ 658500. ඒ නිසා ඒක කපලා මේ දෙක ලද වට්ටම් එන්න ඕන ලද වට්ටම් මේකේ ලකුණු කරගන්න 6500ක් 6500 ලද වට්ටම් කියන්නේ ආදායමක්නේ බැල ලද වට්ටම් 6500ක් බැල ඊට පස්සේ තමයි යටින් බැලන්ස් එක ගහ ගන්න 658500යි මේ බැල පැත්තත් 658500යි වගේ පොඩි වෙනසක් මුද්‍රණ දෝෂයක් තියෙනවා ඒ ගානේ එක හදා ගන්න හරිනේ නැවතත් කියනවා ශේෂ පිරික්සුමේ බෙදා හැරීමේ ලොරි රථය 250000 කරගන්න. ඊට පස්සේ ලබ ගන්න 6500 කරගෙන ශේෂ පිරික්සුම බැලන්ස් වෙන්නේ එතකොට 658500ට 658500ට. හරි බලන්න ගාන හදන්න විදුරගේ ව්‍යාපාරේ අවසාන විලුප් දෙක හදන්න තියෙන්නේ ඒකේ ලාභ වලාභ ප්‍රකාශනය මූල දත්ත ප්‍රකාශනය ඒ ගානේ අවසානට පුතේ අවශ්‍ය වන්නේ කියන එකේ දිනවල පොඩි වෙනසක් කියනවා. දින 2019 1.31 දිනෙන් කියලා තියෙන එතනත් හදාගෙන 2019 3.31 දිනෙ වෙන්න ඕන. තුන්වෙනි ගානේ ඊට පස්සේ ආයන්නේ 2019 3.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියලා වෙන්න ඕන. බලන්න ඒක මේ විදිහට හදාගන්න. එහෙනම් රූල් කරගන්න. මම මේක ගැලපුම් ටික විතරයි කරන්නේ ඊළඟ දවසේ ඔයාලා ගාන හදන්න ඕනේ මම නැවත මේ ගාන හදන්නේ නැහැ. ගැලපුම් සටහන් ටික විතරයි කියලා දෙන්නේ. මේ ගාන ඊට පස්සේ ඔබ ගෙදරදී ගණන අවසන් කරන්න ඕනේ. මේකෙත් අර කලින් විදිහටම ලියන්න ඕන කාගේද ව්‍යාපාරේ විදුරගේ ව්‍යාපාරයේ ගිණුම් කාලක්කයේ 2019 3.31 දිනෙන් විදුරගේ ව්‍යාපාරයේ 2019 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශනය. මෙතන විදුරගේ ව්‍යාපාරයේ 2019 12.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියලා ලියලා තියෙනවා. මම ඔන්න දැන් ලියන්නේ නැහැ. හරිනේ. ඊට පස්සේ පෙත්තර පිරිවැය සමුද්දිතසය ධාරණගය මෙතන ජංගම නොවන වත්කම් ඊට පස්සේ ජංගම වත්කම් මේ හරියෙන් එනවා මුළු වත්කම් ඊළඟට හිමිකම් හා වගකීම්
ඊළඟට ජංගම නොවන වගකීම්. ඊළඟට ජංගම වගකීම්. ඊළඟට එනවා මුළු හිමිකම් හා වගකීම්. හරි මෙතෙන්ට එනවා මුළු හිමිකම් හා වගකීම් මෙතෙන්ට එනවා මුළු වටකම. දෙක සමාන වෙන්න ගාන හැදුවට පස්සේ. මෙතන ලාභ බලා ප්‍රකාශනයේ විකුණුම් ආදායම. ඊට පස්සේ අඩු කළා විකුණුම් පිරිවැය. ඊළඟට දල ලාභය මේ හරිය තියෙනවා. දල ලාභය කියලා ලිව්වා. ඊට පස්සේ එකතු කරා වෙනත් ආදායම්. අඩු කළා සියලුම වියදම්. වියදම් ශීර්ෂ 4යි. විදය හැරීමේ වියදම්, පරිපාලන වියදම්, මූල්‍ය හා වෙනත් වියදම්. ඊට පස්සේ එනවා මෙතන සුද්ධ ලාභයක්ද අලාභයක්ද කියන කාරණාව. ඔන්න ඔය විදිහට ආකෘතිය සකස් කරගන්න. ඊට පස්සේ ගැලපුම් සටහන් ටික අපි දාමු. බලන්න ගැලපුම් සටහන් ටික කරන්න බලන්න. හරි. ගැලපුම් සටහන බලමු පළවෙනි එක. 2019 3.31 දිනට ඉතුරු බඩු තොගය 20000. ඉතින් පුතේ ඔන්න ඉතිරි බඩු තොගය කල්පන විදිය අයිමත් දැන් ගණන් 3-4කම වුණා. ඒත් ඒ විදියමයි විකුණුම් පිරිවැය ගණනය කරනකොට මෙන්න මෙහෙන් අඩු කරන්න අවසන් තොගය. රුපියල් 20000 ඒක අඩු වෙන බව පෙන්නන වරහන් තුල භාවිතා කරන්න. ඒ වගේම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ තොගය කියන්නේ අවසන් තොගය කියන්නේ වත්කම ජංගම වත්කම. අවසන් තොගය. රුපියල් 20000. හරි. හැමදාම ඉතින් ඕක එනවනේ නේ. ඊළඟට බෙදා හැරීමේ ලොරි රථයේ සරල මාර්ග ක්‍රමයට වාර්ෂික 110 බැගින් ඡය කරන්න. ඔන්න දැන් ඡය ගැලපිල්ලක් තියෙනවා. කලිනුත් කතා කරා මේකත් අවදුරටත් තේරුම් නැත්නම් අහගන්න. බෙදා හැරීමේ ලොරි රථය. දැන් බලන්න බෙදා හැරීමේ ලොරි රථය මේකේ තියෙනවද? ඔව් බෙදා හැරීමේ ලොරි රථය තියෙනවා. ඒ නිසා ඒක අපි උඩින්ම ලියමු. ඉඩම් නැති නිසා උඩින්ම ලියමු බෙදා හැරීමේ ලොරි රථය. පිරිවැය මේකේ 250000 කරගන්න කියලා කිව්වා 25000 තියෙන 250000 කරගන්න. දැන් මේක වාර්ෂිකව ඡය කරන්න තියෙන්නේ පුතේ වාර්ෂිකව 100ට 10 බැගින් ඡය කරන්න. වාර්ෂිකව 110ක් ඡය කරන්න. එහෙනම් 25000ට sorry 250000ට 110ක් කියන්නේ 25000යි ඒ එනාගය බෙදා හැරීමේ ලොරි රථ නිසා බෙදා හැරීමේ වියදම් වලට තමයි මේක යොදන්නේ. දැන් කලින් එක රථනේ ඒ නිසා පරිපාලනයට දැම්මට මේක පැහැදිලිවම කියලා දෙන බෙදා හැරීමේ ලොරි රථ කියලා. එහෙනම් මෙන්න බෙදා හැරීමේ ලොරි රථ ඡය 25000යි. ඒක ආපු විදිහට දන්නවනේ ඡය කරන්න කියලා තියෙන්නේ 110යි වාර්ෂිකව. එහෙනම් 25000ට 110ක් කියන sorry 250000ට 110ක් කියන්නේ 25000.
එහෙනම් මේ ෂෙයා ටික ෂෙයා කිරීම හර ෂෙයා වෙන් කිරීමේ කිරීම බැර. එහෙනම් තවදුරටත් ගන්න තියනවද බලන්න ෂෙයා වෙන් කිරීම කියලා ආරම්භයට. මේ ගිණුම් කාරක්කේදී ආරම්භයට. ඔක 4යි එකක් තියෙනවනේ ආරම්භයට. රුපියල් 25000ක් තියෙනවා. එහෙනම් මේකත් ෂෙයා ගිණුම හර ෂෙයා වෙන් කිරීමේ කිරීමේ බැර වෙලා තියෙන 25000. දැන් මේ කාලච්චේදී මේ වර්ෂයට අදාළ ෂෙයා ටික ෂෙයා ගිණුම හර ෂෙයා වෙන් කිරීමේ කිරීමට බැර කරා. එහෙනම් දෙකේම දැන් ෂෙයා වෙන් කිරීමේ ශේෂය තමයි මේ සමුචිත ෂෙයා කියලා තියෙන්නේ. දෙකේම එකතු වෙනා පසුගිය වර්ෂ වලට අදාළ ෂෙයා 25000යි මේ වර්ෂයට අදාළ ෂෙයා 25000යි දෙකේ එකතුව සමුචිත ෂෙයා කියලා අපි 50000ක් ගන්නවා. ඊළඟ එක අඩු කරන්න 250000න් 50000ක් ගියාම ලක්ෂ 2ක් ඉතුරු වෙනවා. ඔන්න ෂෙයා ගැලපුම මෙච්චරයි. ඊළඟ 2019 3.30 එක තියෙන අවසන් වර්ෂයේ සඳහා 2500ක විදුලි ගාස්තු ගෙවිය යුතු ඇති යන්න බලන්න ඔය ගෙවන්න තියෙනවා වගකීමක්. ගෙවන්න තියෙන ටික එහෙම දාන්න වගකීමක්. මේ උපජිත විදුලි ගාස්තු. උපජිත කියලා දාන්න ඕන. උපජිතව ගෙවන්න තියෙනවා රුපියල් 2500ක්. ඒක දාන්න 2500. දැනට බලන්න පුතේ කීයක් ගෙවලද කියලා. ගෙවලද කියලා. කීයක් ගෙවන්න තියෙනවද 2500 වුණාට කීයක් ගෙවලද කියලා බලා ගන්න පුළුවන්. ශේෂ පරීක්ෂමට ගියාම විදුලි ගාස්තු කියලා ගෙවලා නම් හරට ඇති. වියදමක් නේ. ඒ නිසා හරට තියෙනවා. ඔව්. විදුලි ගාස්තු කියලා 7500ක් තියෙනවා. ගෙවන්න තියෙනවා 2500ක්. කාලච්ඡේදයටම අදාළ ටික ගලපන්න ඕන ලාභ වලා ප්‍රකාශනයට උපජිත සංකල්පය කියන්නේ ලාභ වලා ප්‍රකාශනයේ කාලච්ඡේදයටම අදාළ ටික ගලපන්න ඕන. එහෙනම් ගෙවන්න තියෙනවා 2500ක්. ශේෂ පිරික්සමේ තියෙන ගෙවපුවා ගෙවලා තියෙනවා 7500 දෙකේ එකතුව කාලච්ඡේදයට අදාළ 10000යි පරිපාලන වියදමක් විදිහට අපි විදුලි ගාස්තු දානවා 10000. ඒක ලකුණක් හරි. ඊළඟට අවසාන ගැලපුම. රුපියල් 10000ක් වටිනා තොගයක් විදුලි තම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා නිවසට රැගෙන ගොස් ඇත. උන අලුත් ජල පිල්ලක් ඒ දක්වා මේක ඇවිල්ලා නැහැ අපිට ගැනිලි. නේ? ගැනිලි කියලා ශේෂ පිරික්සුමේ තිබුණොත් ශේෂ පිරික්සුමේ පවණක් තිබුණොත් මෙතනින් අඩු කරලා පෙන්නන එක විතරයිනේ. නමුත් ශේෂ අතිරේක තොරතුරක් විදියට දුන්නොත් මේ ගැනිලි වෙනකොට භාණ්ඩනේ අරන් තියෙන තොගයෙන් මේක අඩු කරලා පෙන්නන්න ඕන. නැත්නම් ගැනුම් වලින් අඩු කරලා පෙන්නන්න ඕන. ගැනුම් කිරීමේ තියෙන විකුණන්න ගන්න තොග ගැනුම් වලින් අඩු කරලා පෙන්නන්න ඕනේ. ඒ වගේම හිමිකම අයිතිකාරක හිමිකමෙන් අඩු කරලා පෙන්නන්න ඕනේ මේ ගැනිලි. පැහැදිලිනේ අලුත් ගැලපුමක් හොඳට මතක තියාගන්න. රුපියල් 1000ක් වටිනා භාණ්ඩ තොගයක් ඉතුරු තම පෞද්ගලික ප්‍රයෝජන සඳහා නිවසට රැගෙන භාණ්ඩ ගෙනින් තියෙන ගැනිලි. එහෙනම් අඩු කරන්නේ ගැනිලි වල වටිනාකම මෙහෙන් ගැනිලි කියලා ලියන්න. ප්‍රාග්ධනය එනවා ඒකට සුද්ධ ලාභය එකතු කරලා එන වටිනාකමෙන් ගැනිලි අඩු කරනවා. ගැනිලි රුපියල් 1000ක් අඩු කරනවා මම කියලා දාලා තියන්න. අඩු කරනකොට ගමු. ඒ වගේම මේ හරිය ගැනුම් වලින් අඩු කරන්න ඕනේ ගැනිලි. ටිකක් මම මෙහෙන් ලියලා තියෙනවා රුපියල් 1000ක් අඩු වෙන්න ඕන කියලා. විතර ගැනුම් වලින් අපි ඒක අඩු කරලා මේ පළවෙනි තීරුවේ දාන්න අඩු වෙයි. ඔන්නොච්චරයි. ඕකේ. ගැලපුම් සටහන් ටික අලුත් සටහනක්. හොඳේ. පෞද්ගලික ප්‍රයෝජනය සඳහා අරගෙන භාණ්ඩ. එතකොට අයිතිකරුගේ ප්‍රාග්ධනයට සුද්ධ ලාභය එකතු කරලා එන වටිනාකමෙන් ඒ යගේ අඩු කරන්න. ඒ වගේම ගැලණි කරාම තොගේ අඩු වෙනවනේ. පෞද්ගලික ප්‍රයෝජන ගෙනියහම තොගේ අඩු වෙනවා. නැත්නම් ගැනුම් තොගයක් ගත්තාම ගැනුම් ගිරීමේ තියෙන්නේ ගැනුම් වලින් අඩු කරනවා මේ 1000. ඒක තමයි මේ පෙන්වුවේ. ওই විදිහට ගලපලා තියෙන්න ඕන. දැන් බලන්න තොරතුරු ටික අතුලත් කරන්න. තොගේ ආරම්භයේදී 16000යි. මේ තොගය. දෙවන තීරුවට දාන 16000. ප්‍රාග්ධනය 260000යි. මෙන්න මෙතනට දාන ප්‍රාග්ධනය හිමිකම 260000යි. ණය ගැතිය 80000යි වක්කම. වෙන අවසාන තොගයට යටින් ණය ගැතිය 80000යි. ණය හිමියෝ 65000යි වගකීමක්. ණය හිමියෝ ජංගම වගකීම ණය හිමියෝ 65000. විකුණුම් 245000යි. විකුණුම් කියන්නේ විකුණුම් ආදායම 245000යි.
110යි බැංකු ණය. ඔන්න බැංකු ණය ගැලපිල්ලකුත් තියෙනවා. 110යි බැංකු ණය 50000යි. හරිද? 50000යි. ඔව්. 110යි බැංකු ණය 50000යි. 110යි බැංකු ණය. 50000ට 100ට බලන්න 10ක්. එතකොට ඒ ලැබෙන ප්‍රතිශතය කෙලින්ම කාලච්ඡේදයට අදාළයි. ණය පොලි. මේ ණය පොලි 5000යි. දැන් බලන්න ණය පොලි කීයක් ගෙවලද කියලා. සෙත් පිරික්සුමට ගියාම පේනවා. සෙත් පිරික්සුමේ තියෙනවා නම් ණය පොලි කියලා වේදමක් විදියට අන්න ගෙවපු ගාන. ණය පොලි තියෙනවා 5000. කාලච්ඡේදයට අදාළ ණය පොලියත් 5000යි පුතේ. 5000ම ගෙවලා. එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ. ගෙවන්න තියෙන ගානකුත් නැහැ. වැඩිපුර ගෙවලක් නැහැ. ගානටම ගෙවලා. එහෙනම් මෙතන උපජිත එන්නේ අඩුවෙන් ගෙවුවා නම් උපජිත වෙන්නේ වැඩියෙන් ගෙවුවා නම් වත්තමක් වෙනවා අඩුවෙන් ගෙවුවා නම් වගකීමක් විදියට පෙන්නනවා. දැන් මේකේ ගානටම ගෙවලා තියෙන්නේ එච්චරයි. තාක් හොයන්න දෙයක් නැහැ. ගැණුම් 1,50,000යි. මෙන්න ගැණුම් 1,50,000යි. ඒකෙන් අඩු කරන්න ඕන මේ 1000 එකවර පුතේ 1,49,000ක් වෙනවා ගැණුම්. හොඳේ. තොගෙන් ඒක අඩු කරාම ගැණුම්. ගෙනීමේ කුලි 10000යි. මේක එකතු කරන්න. ගෙනීමේ කුලි 10000යි. ණය පොලි ගත්තා. වැටුප් වේතන 20000යි. පරිපාලන වැටුප් වේතන 20000යි. වැටුප් වේතන 20000යි. පරිපාලන. දුරකථන ගාස්තු 5000යි. පරිපාලන දුරකථන ගාස්තු. බැංකු අයිරාව 7000යි වගකීමක්. බැංකු අයිරාව. කෙටි කාලින වගකීමක්. හරි? 7000. විදුලි ගාස්තු 7500 ගැලපුමක් තිබිලා ගත්තා. බෙදා හැරීමේ ලොඩ් රථය ගත්තා. බෙදා හැරීමේ ලොඩ් රථ ඡය වෙන් කිරීම ගත්තා. උපකරණ 80000යි. වෙන ඡය කරන්න නෑ ඒක උපකරණ. 80000යි ඡය නැති නිසා සමුච්චයක් නෑ සුද්ධගය 80000. වේදාරණගිය නැත්නම් සුද්ධගය කියලා දෙකම පාවිච්චි කරනවා. මුදල් ශේෂය 35000යි. මේ ප්‍රවසීලතාවයේ වැඩිම මුදල්. මුදල් ශේෂය 35000යි. ඊළඟ ලද්ද වට්ටම් විනත් ආදායම. ලද්ද වට්ටම්. රුපියල් 6500යි. එතෙන්ට මම දානවා. ඉතින් ඔන්න අපි ඔය විදිහට ඔය ගාන හැදුවා. බලන්න දැන් තුලනය කරන්න බලන්න. තුලනය කරන්න. බලමු. මේ ටික එකතු කරන්න විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය එනවා 0.0.0 9යි 15 එකක් ඉතිරි 4යි 5යි 6යි 1යි 7යි 1,75,000න් 20000ක් ගියාම 1,50,000ක් එනවා. ඒක විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය. එහෙනම් 2,45,000න් 1,55,000ක් අඩු කරන්න 0.0.0යි 5න් 5ක් 0යි 14න් 5ක් 9යි 90,000යි නේ 90,000යි 2,45,000න් 1,55,000ක් අඩු වුණාම ඊට පස්සේ 6,500 එකතු කරාන 96,500යි වියදම් අඩු කරන්න සියලුම වියදම් ටික අඩු කරන්න මෙතන 25,000 මෙතන 35,000 මෙතන 5,000 මේ ටික ඔක්කොම අඩු කරන්න එකතුව 25යි 30යි 65,000ක් අඩු කරන්න 65,000 අඩු කරාට පස්සේ 0.0යි 5න් 5යි 6න් 5ක් 1යි 9න් 31,500ක් එනවා ලාභය සුද්ධ ලාභය ප්‍රාග්ධන ගිණුමට බැර කළා කියලා 35,000 31,500 මෙතන එකතු කරන්න සුද්ධ ලාභ 31,500යි. එතකොට මේ අයිතිකරුගේ ආරම්භයේ තිබිච්ච ප්‍රාග්ධනයට ලාභය එකතු කරාම එන වටිනාකම 0.5යි 5යි 1යි 9යි 2,91,500යි. 2,91,500න් ගැණිලි අයින් කරාම හිමිකම එනවා වර්ෂය අවසානයේ. එහෙනම් 2,91,500න් 1000ක් ගියාම 2,90,500යි.
ඒකට මේ වගකීම් ජංගම නොවන සහ ජංගම වගකීම් ටික එකතු කරන්න. 500යි 5යි 7යි 14න් 4 එකක් ඉතිරි 74500යි. එහෙනම් 0.0.0 4යි 9 5යි 14යි 14යි 21 දෙකක් ඉතිරි 4යි 414000 sorry 414000. උඹ වේගෙන් හැදුව සුදු කිරීම වැරදුනොත් තුලණය වෙන්නේ නැහැ. බලමු අපි 2,000,000 නේ පිරිවැය. සමුච්චිතය 50000යි. එහෙනම් 3,30,000 50000 අඩු කරලා ලිව්වත් හරි මේ දෙක එකතු කරලා ලිව්වත් හරි 2,80,000. එතකොට වත්කම් 0.0.5යි 13යි 1,35,000යි. දැන් 2,80,000 1,35,000යි අඩු කරාම මෙන්න මෙතන 4,14,000ක් එන්න ඕන. බලමු අපි 0.0.0යි 5යි 1යි 4,15,000යි 1000ක් අඩු වුණා. ගණන් කරන්නේ හරියට මෙතන එකතුවේ වැරද්දක් තියෙනවා ඈ. මෙතන එකතුවේ වැරදි වෙලා තියෙනවා. මේ පැත්ත හරි. 2,80,000ට 1,35,000 එකතු කරාම 5යි 8යි 3යි 11න් එකක් ඉතිරි 2යි 1යි 8යි 3යි 11න් එකක් ඉතිරි 2යි 1යි 3යි 1යි 14,15,000. මෙතන බලන්න 2,80,500යි 50,000යි 74,500යි මේක එකතු වුණාම බිඳුවයි 0.5 බිඳුවයි 5යි ඊට පස්සේ මෙතන ඉන්නේ 5යි 5යි 10න් බිඳු එකක් ඉතිරි මේ හතරට ඉතුරු වෙන්න ඕනේ 5යි. හරිද? එතනින් තමයි වෙනස ආවේ. උන 4,15,500යි බලන්න එකතු කරලා 2,80,500යි 50,000යි 74,500යි මේ තුනම එකතු වුණාම වත්කම් පැත්ත මුළු වත්කම් පැත්තත් 4,15,000යි මුළු හිමිකම් හා වගකීම් පැත්තත් 4,15,000ක් විදියට ওই ගානේ ওই විදියට ඇවිල්ලා තියෙනවා. හරිනේ? හොඳයි. ඒ වගේම තමයි පුතේ ඊළඟ දවසේ අපි මේ ටියුට් එකේ ගණන් ටික හතරවෙනි ගාන සාකච්ඡා කරන් තියෙන තව ගණන් 3යි තියෙන්නේ. මේ ගණන් 3 ලබන සතියේ අපි උත්සාහයක් දරනවා. ලබන සතිය නැටත් ඊළඟ සතිය අපි අනිවාර්යයෙන් මේ ටියුට් එක අවසන් කරලා පස්වෙනි ගානට එනවා. ඒ නිසා ඔබ කරන්න ඕන මේ ටියුට් එකේ ගණන් ටික මේ ටියුට් එක හොයාගන්න මේ ටියුට් එකේ ගණන් ටික හදාගෙන කාට හරි මේක හදාගත්තේ නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. මේක බලාගෙන හදන්න නෙවෙයි. ඔබ ගණන හදාගෙන ගියාට පස්සේ කොතනද වැරදුනේ කියලා චෙක් කරගන්න ඔබට අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන තියාගන්න. ඔබ වැඩ කරොත් ඔබට ඒකෙන් බලා ගන්න පුළුවන්. ඔබට ගණන වැරදුනේ නැතුව කොතනද වැරදුනේ කියන කාරණය. හරි එහෙනම් අපි අද දවසේ පාඩම මෙතනින් අවසන් කරනවා. ටියුට් එකේ ඉතුරු ගණන් ටික අපි සාකච්ඡා කරලා ප්‍රශ්නාංක 5ට අපි ප්‍රවිෂ්ඨ වෙනවා 5ට හෝ 6ට. ඒ නිසා ලබන සතිය අනිවාර්යෙන් ඔබට ලින්ක් එකක් ලැබෙන එකක් නැහැ. ඒ නිසා ඔබ ඒ අදාළ මුදල් ගෙවීම කරලා පන්තියට සම්බන්ධ වෙන්න කියන මතක් කිරීමක් කරලා අපි අද දවසේ එහෙනම් පාඩම මෙතනින් අවසන් කරනවා. සියලු දෙනාටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්.